මුදුනත් තබා නව දිවි කර උපහාර. ඌවට සද්ධර්මය නමුනුකුල දේශනා. සද්ධර්මය සහ අසද්ධර්මය අතර වෙනස තෝරා ගැනීමට හැකි අය උදෙසා කෙරෙන සද්ධර්ම දේශනාව. දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාමාධිපති බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घ मोक्षदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨිමේ භික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තති ලෝකං ච භික්ඛවේ ඉමේ අට්ඨ ලෝක ධම්මේ අනුපරිවත්තති අවසරයි විහාරාධිපති ගරු ලේකාධිකාරී නියෝජ්‍ය විදුහල්පති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ වැඩම කරවදාලා වූ පූජනීය මහා සංඝරත්නය අපට සවන් දීම සඳහා අවේලාවක ධර්ම ශ්‍රවණය කරන්න පැමිණි සදහවර පින්වත්නි. ඒ වචනේ විශේෂයෙන් මතක තියාගන්න. ධර්ම දේශනාවක් ගෙදරක නම් 6ට නැත්නම් 7ට විහාරස්ථාන නම් 7ට මේ වෙලාවේ මේ බදාදා දවසක මොකද්ද පවත්වන ධර්ම දේශනාව කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. නමුත් මේ රැස්වී සිටින පෙරහස දිස බැලුවම මට පේනවා මේක අවේලාවක් නෙමෙයි හොඳටම හොඳ වෙලාවක් කියලා. බදුල්ල නගරයට නුදුරු ස්ථානයකට මාස 2කට 2කමාරකට පෙර පැමිණ වැසි දිනකදී ධර්ම දේශනාවක් කරලා අපහු වැඩම කරන්නට යෙදුණා. එදත් පිරිසක් හිටියා. මම හිතන්නේ පිරිසම මෙතන ඉන්නවා වෙන්නත් පුළුවන්. අලුත් අය ඉන්නවා වෙන්නත් පුළුවන්. අපි සතුටු වෙන කරුණක් තියෙනවා. අපි කොහේ හිටියත් අපට මේ සවිදුස්ස මාධ්‍ය ඔස්සේ ලං වෙන්න පුළුවන්. මගේ අත්දැකීමට අනුව බුදු සමයේ ගැඹුරු වැඩිපුරම තේරෙන අය ඉන්නේ නගරේ. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ඒක විහිළුවට වගේ කියන්නේ වැඩිපුර මුඩුක්ක තියෙන්නේත් කොළඹ වැඩිපුර බණ තේරෙන අය ඉන්නේත් කොළඹ කියලා. කොළඹ ගම්පහ කලුතර වැනි ස්ත්‍රික් වලට ගියාපුවාම විශේෂයෙන් තරුණ වයසේ මැදිවියේ විශ්‍රාම ගත වුණ අය අතර මේ පිළිබඳව හොයන අය වැඩියෙන් ඉන්නවා. ගමට යන්න මේක ටිකක් අඩුයි කියලා මම දකින්නේ. හැබැයි බදුල්ලේ ප්‍රවණතාවය එක නෙවෙයි කියන්නත් මට තේරෙනවා. ඔබ අප කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා, උද්‍යෝගයක් දක්වන බව අප සොයාගෙන අපේ පන්සලටත් මෙහි ඉඳලා යන කොටස් ඉන්නවා. මාධ්‍ය වෙන නරඹන අය ගැන කවර කතාවද? ඒ නිසා එහෙම ධර්මය හොයන උද්‍යෝගයක් ඇති පිරිසක් සිටීම පිළිබඳව අපි සතුටු වෙනවා. එබැවින් දුර බැහැර මඟ ගෙවාගෙන කල් වේලා ඇතිව ඒ ගමන් එන්නේ අර හුදෙක් චාරිත්‍රයක් ඉටු කිරීම කියන ධර්ම දේශනාව ඉක්මවා යමින් කරුණ හොයන අයට
කරුණ තේරුම් කර දීලා යන්න. කරුණ තේරුම් කර දී යාම සඳහාමයි අපි මේ ධර්ම දේශනාවන් කරනු ලබන්නේ. අලුත් පිරිසක් ඉන්නවා නම් ධර්ම ශ්‍රවණය කරපු පිරිස ඉලක්ක කොටගෙනම බණ කියන්න ගියොත් ධර්ම දේශනාව ගැඹුරු වැඩි වෙනවා. එවිට දෙපිරිසම ඉලක්ක කොටගෙන තමයි ධර්ම දේශනා කරන්න තිබෙන්නේ. කුමක්ද මේ ධර්ම දේශනාව කියලා කියන්නේ? පළමුවෙන්ම පැහැදිලි කරගත යුතු කාරණයක් මේක. මන්දයත් ධර්ම දේශනාවේ තේමාවෙන් අපි පිට පැනලා ඉන්නේ. වත්මන් සමාජයේ ධර්ම දේශනා කරන ධර්ම දේශනාවෙන් ගන්න ඕන කාරණාවෙන් පිට පැනලා ඉන්නේ. කොහොමද මේක ගලපන්නේ? මේ බලන්නකො බුදුන් වහන්සේ වදාරන දේ සත්‍ය සූත්‍රයේ. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. අපිට නැති අවබෝධයක් ලබාගත් තථාගතයන් වහන්සේ මිනිස් සමාජයට ඒක අවබෝධය ලබා දෙන්න ධර්ම දේශනා කරනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. ජීවිතය තුළ නිවිය නම් උත්තරීතර සැනසීමක් ලබාගත් භාග්‍යතුන් වහන්සේ මිනිස් සමාජයට නිවීම ළඟා කරගන්න හැටි කියලා දෙන්න බණ කියනවා. පරිනිබ්බානාය නිර්වාණය පිණිස. ඒ තමයි ධර්ම දේශනාවල තේමාව. සැකයක් තියෙනවා නම් අරගන්න අලුත් අය. නිබ්බාන කියනට වචනට අයිති මේ උත්තරීතර භාවය සාක්ෂාත් වෙන්නේ මරණයෙන් පස්සේ නෙවෙයි. තථාගතයන් වහන්සේගේ 80 වෙනි වියෙන් පසුව කිසිම ධර්ම දේශනාවක් කළේ නැහැ. කළේ 35 සිට 80 දක්වා. එනම් පරිනිබ්බුතෝසෝ භගවා කියන පදේ අර්ථවත් වෙන්නේ 35 ඉඳලා. එතකොට බුදු සමයෙන් පෙන්වන මේ උත්තරීතර සැනසීම මිනිසුන් සඳහා ජීවිතය තුළ යෝජිත දෙයක්. අහම්බෙන් ලැබෙන්නේ නැහැ. උගටලීමෙන් ලැබෙන්නේ නැහැ. කරුණ අවබෝධ කරගෙන උත්සාහයෙන් ලබා ගන්න ඕන. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤු. ප්‍රඥාවන්තයින් විසින් ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්න ඕන දෙයක්. ඒ තමයි මම කියන ධර්ම දේශනාවල පරමාර්ථය. අපේ ජීවිතේ අපි අවුරුදු 65ක් විතර ජීවිතය ගත කරලා තියෙනවා. 40ක් විතර ධර්මයේ හොයලා තියෙනවා. ඒ හොයපු දේ ඇරුණාම ජීවිතේ වෙන කරපු දෙයක් නැහැ. ත්‍රිපිටකයේ පෙරළමින් සිසු ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් පරිහරණය කරමින් තථාගතයන් වහන්සේ ජීවත් වෙන මිනිසුන්ගේ සංගසීම සඳහා එලි කළ දේ කුමක්ද? ඒ හැවීමයි අපේ ජීවිතේ අපි කරපු දේ. ඒ හොයනකොට තමයි 2005 විතර වෙනකොට රටේතේ පවතිනා වූ මේ සම්මත බෞද්ධ චාරිත්‍ර ටික සහ තථාගතයන් වහන්සේ වදාළ කරුණ ටික අතර බරපතල පරතරයක් තියෙන බව තේරෙනවා. ඇයි ඒ කියන කාරණාව ධර්ම දේශනාව තුළ තිබෙනවා. මේ පරතරයට හේතුව එදා මට ප්‍රශ්නයක් වුණාට අද ප්‍රශ්නයක් නැහැ. මේ සූත්‍ර දේශනාව තුළ ඒක තිබෙනවා. එබැවිනුයි අපි ඊට පස්සේ අපට තේරෙන කරුණ කියන්න පටන් ගන්න. පළමුවෙන්ම මේක විහාරස්ථානයේදී කියන්න පටන් ගන්නෙ. අනතුරු පිටස්ත විහාරස්ථාන වලට ළඟ ආරාධනා ලැබෙනවා. අනතුරු මාධ්‍ය වලට ආරාධනා ලැබෙනවා. අනතුරු ඔබ වුන් මාධ්‍යට සවන් දීලා තවත් ආරාධනා ලබා දෙනවා. නමුත් කිසියම්ම කෙනෙක් මට ආරාධනා කළොත් මේ මහත් දවසේ හරි තුන් මාසෙ බින්කමකට ගෙදරට වඩින්න කියලා මගේ දායක සීමාවෙන් පිට මම යන්නේ නැහැ. මට ඒකට වෙලාවකුත් නැහැ. වර්තමාන සමාජයේ ධර්ම දේශනා කරන එකේ තේමාව වෙනස් වෙච්ච දණක් තමයි හත් දවසේ සහ තුන් මාස බින්කම කියන්නේ. අර පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියන මේ භාග්‍යතුන් වහන්සේගේ කරුණ අවබෝධ කර දීමේ කරුණ අවබෝධ කර ගැනීමේ චේතනාවෙන් ධර්ම ශ්‍රවණය කරන පුරුද්ද සද්දින තෙමස් පුණ්‍ය කර්ම නිවෙස් වලින් බැහැර වෙලා. ඕනනම් ඒකට තේරෙන්න කියන්නම් වචනයක් එකක්. ධර්ම දේශනාවටම ඇතුළු වෙනකොට වාඩි වෙලා ඉන්නේ 30යි. ධර්ම දේශනාව ඉරලා පිට වෙනකොට 300ක් වටේට ඇවිදින් ඉන්නවා. මොකටද ඉන්නේ? ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕන නම් කල්ැත් වේදින් වාඩි වෙන්න ඕන නේ. නෑ අර කෑම කාලයක් ඇවිත් තියෙන්නේ. අන්න අද එක කෑම දෙන තැනක්. බඩ පුරවන තැනක් කරුණාම සදහම් දෙසන තැනක් වෙන්නේ නෑ. තවත් තාතරණයකුත් තියෙනවා.
ත්‍රිපිටක දේශනාවල එක තැනකවත් තථාගතයන් වහන්සේ දේශනා කළා වූ ධර්ම දේශනා 18 දහස තුල ධර්ම දේශනාව අවසානයේ ධර්ම දේශනාවේ පින මියගේ ඥාතීන්ට අනුමෝදන් වේවායි කියලා කියපු බණක් එකක්වත් නැහැ. මියගේ ඥාතීන්ට පින් දෙන්න ඕන ආකාරය පිළිබඳව කළ දේශනා වෙනම තිබෙනවා. තිරෝකුඩ සූත්‍රය, නිදිගණ්ඩ සූත්‍රය, ඥානසෝනි සූත්‍රය, අපුත්තක සූත්‍රය, වේලාම සූත්‍රය කියන මේ සූත්‍රවල තිබෙනවා. කාටද පින් ඕන කොහොමද දෙන්න ඕන කියලා. එහිදී පැහැදිලි කරන්නේ දානය පූජා කොට පරිස්කාර පූජා කරලා පින් දෙන්නේ කියලා. ඒ ක්‍රමයක් අපේ ශාසනය පවත්වාගෙන යනවා. ධර්ම දේශනාව පින් දෙන්න යොදාගත්තාම ධර්ම දේශනාවේ තේමාවෙන් පිටපනිනවා. ඊට පස්සේ බණ අහන්නේ නැහැ. මොකද බණ මිය ගියාට පින් දෙන්න කියන බණක් බවට පත් කරගන්නවා. අන්න එහෙමයි කලක් තිස්සේ මේ ධර්ම දේශනාවලාගේ බාල වෙලා තිබෙන්නේ. ඒ නිසා බණ කියන්නේ පින් දෙන්න කියන එකක් අපි ඉඳගෙන ඉන්න ඕනෙත් නැහැ, අහන්න ඕනෙත් නැහැ. අපි ගෙදර ගිහිල්ලා මොනවා හරි ගිහින් දීලා කාලා ආවම ඇති. එන ආකල්පය තමයි බොහෝ දෙනා අතර සිටින්නේ. අන්න මේ වගේ තැනකට ආවම ওই ආකල්පය නෙවෙයි තියෙන්නේ. මේ රාජකාරී දවසක්ක තිබියදී, හෙට දවසේ වැඩ කරන්න තිබියදී, මේ හවස 4ට 4:00මාර. මේ වගේ තැනකට එන්නේ අරට වඩා ගැඹුරු කරුණක් එහෙනම් ගැඹුරු කරුණක් මේ දේශනා තුළ අවධාරණය වන නිසා අනේකයි මම ඔබ කෙරෙහි සතුටු වෙන්නේ. අනේකයි මම ඔබතුමන්ලාගේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ක්‍රියාමාර්ගය කෙරෙහි සතුටු වෙන්නේ. ඒ උදේ දහම් කරුණු අවබෝධ කර දීම සඳහාම කරනු ලබන්නා වූ ධර්ම දේශනාවක්. තවත් අරමුණු තිබුණට කමක් නැහැ. ඒවා දෙවෙනි ගණේ, තුන්වෙනි ගණේ අරමුණු. මූලික අරමුණ මේ වේ යුතුයි. මූලික අරමුණ පසකලා ධර්ම දේශනා කරන්න ගියාපුවම බුදු සමයේ තියෙන උත්තරීතර බවට තියෙනා වූ වටිනාකම නැතුව යනවා. එබැවින් අපි මේ ධර්ම දේශනාවන් කිරීම තුළ මේ තේමා වෙනස් කරන්න ඕන. මේ වැරදි තේමා වෙනස් කරලා ඒකට નિયમિત අගය ලබා දෙන්න ඕන. ධර්ම දේශනාවන් කුමක් සඳහාද කියන කරුණ වටහා ගැනීම තුළින් ඒ අගය ලබා දීමේදී ඒකට අවශ්‍ය කරුණ පැහැදිලි කිරීම සඳහා අප විසින් 2005-6 වැනි වසරවලදී නමක් හඳුන්වලා දීලා තියෙනවා. ජීවිතයට ධර්මය. ඇයි ජීවිතයට ධර්මය කියන පදයක් මම යෙදුවේ? මගේ කරුණ වැටහීමට අනුව පෘථග්ජන සමාජයේ කිසිවෙක් ජීවිතයට ධර්මය අරන් නැහැ. ජීවිතේට ධර්මයේ ගත්තේ නැත්නම් බුදු සමයෙන් ගන්න ඕන උත්තරීතර සැනසීම හිමි වෙන්නේත් නැහැ. ධර්මයේ නැතුව බෞද්ධ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔය පෘථග්ජන කියන වචනෙන් කියවෙන්නේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැතිව ගත කරන බෞද්ධ ජීවිතය. මේවා මෙහෙම කීවට තේරෙන්නේ නැති නිසා මේවා තිබෙන තැන් මේ ධර්ම දේශනාව ඔස්සේ පැහැදිලි කරන්න වෙනවා. මේවා ත්‍රිපිටකයේ තිබෙන දේවල්. ඒ නිසා මගේ පෞද්ගලික බණ නෙවෙයි ඒවා. අපි කරගෙන තියෙන සූත්‍ර දේශනා සේරම ටික කියවලා ගලපගෙන තියෙන්නේ. මෙහෙම වෙන්න පුළුවන්ද? මෙහෙම වෙන්න බැරිද? මේ කරුණ හොයාගෙන තියෙන්නේ. මම ඔබෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. ඔබ කැමති නැතිද සාමයෙන් සමගින් සමාදානයෙන් නෝනා සහ මහත්තයා නැත්නම් සැමියා සහ බිරිඳ වශයෙන් එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වා එක කුසින් උපන් සහෝදරයන් වශයෙන් සාමයෙන් සමගින් සමාදානයෙන් එහෙම නැත්නම් අසල්වාසීන් සමග කිරිහා පැනිසේ එසේත් නැත්නම් තමන්ගේ ඇසුරට ලැබෙනා වූ ස්වාමි සේවක සම්බන්ධතා ගුරු ශිෂ්‍ය සම්බන්ධතා ආදී කොට ඇති මේ සියලු සම්බන්ධතා paludu කරගන්න නැතුව ඒවට තිත තියන්නේ නැතුව ඒවා සුන්දර සම්බන්ධතා වශයෙන් ගෙන යන්න කැමති නැදිද ඔබ? කැමතියි. මේ රටේ එහෙම වෙනවද? ඔබ විසින් මංගල මොහොතක් තෝරාගෙන ඔබේ දූපුතුන් පෝරුවක් මත මංගල චාරිත්‍ර මත දෑංගිලි එකට බඳලා දෙන්න එක්කෙනෙක් කරලා දෙනවා. මා මණ්ඩියගේ අනුශාසනාවෙත් තියෙන අදින් පසු බලා දෙදෙනා
දෙදෙනෙක් වශයෙන් හිතන්න එපා, එක්කෙනෙක් වශයෙන් හිතන්න කියලා. මේ කියපු ප්‍රාර්ථනාව මේ රටේ කී දෙනෙකුට සමෘද්ධ වෙලා තිබෙනවද? එදා ඉඳලම දෙන්නට දෙන්න ඇදපළු දුහෙමින් ඈත් වෙමින් ගිහිල්ලා දික්කසාද වෙනවා, නැත්නම් කතා නොකර ඉන්නවා, නැත්නම් එක්කෙනෙක් අනිත් එක්ක නගහලා මරනවා. මේවට පිළියම් තිබෙනවද ඔබ මල් පූජා කරන බුද්ධ ආගමේ? මල් පූජා කිරීමෙන් විතරක් තිබෙනවද මේකට පිළියම්? මේක වැරදි හෝ එපා නෙමෙයි කියන්නේ. මතක් කරගන්නකෝ අර වෙරළු ගෙඩිය හරියටකට කපාගෙන කියන ගීතයේ සඳහන් පරිදි ඔබ ඔබේ මවගෙන් උපන් සහෝදර සහෝදරියන් සමග ළමා කාලේ, තරුණ කාලේ කොතරම් සුන්දරත්වයෙන් ලබැඳිව හිටියද කියලා. අද ඔබ මැදී හෝ මහලුවේ නම් ඉන්නේ මොනවා හෝ ප්‍රශ්නයක් නිසා, ඉඩකඩම් හෝ තවත් ප්‍රශ්නයක් නිසා ඔවුන්ගේ මූණ බලන්නේ නැති, මරණයටවත් එන්න එපා කියන වෛරක්කාරයෝ බවට පත් වෙලා නැද්ද? ඔබට බෝධි පූජාවෙන් මේකට පිළියම ලබා දීලා තියෙනවද? මම දකින්නේ අන්න එහෙමයි. මේ ජීවිතයේ සම්බන්ධතා paludu වෙමින් මිනිසා දුකටපත් වෙන එක වළක්වන්නට ආමිස පූජාව වශයෙන් පවතිනා වූ බුද්ධ පූජාව, බෝධි පූජාව, එහෙම නැත්නම් මල් පහන් පූජාව ප්‍රමාණවත් නැහැ. මතක තබා ගන්න. ප්‍රමාණවත් නැහැ. ඇයි? තථාගතයන් වහන්සේ හෝ බුද්ධ ශ්‍රාවකයෝ Taman තේරුම් ගත්තද සමාජයට sannivedanaya කළා. ඒ sannivedanayට සවන් දුන්න අය තමයි ජීවිතයේ තේරුම් අරගෙන නිර්වෘල් මාර්ගයටපත් උනේ. ලංකාව පුරාම ඇවිදලා බලන්න බණ කියන බෝධියක් හරි, බණ කියන චෛත්‍යයක් හරි, බණ කියන බුදු පිළිමයක් හරි තියෙනවද? චෛත්‍යයට හෝ බෝධියට හෝ බුදු පිළිමයට බණ කියන්න බෑ. ඔබ වැඳලා આવොත් නිශ්ශබ්දව ඉඳලා ඔබට පින් ලබා දෙයි. ඔබට පින් සිද්ධ වෙනවා පින් ලබා දෙනවා නෙවෙයි. ඔබ අතර කෙනෙක් ගිහින් බෝධියට හෝ චෛත්‍යයට හෝ ප්‍රතිමාවට හානියක් කරලා આવොත් ඒත් නිශ්ශබ්දයි ඒ වස්තුව. හැබැයි ඔබට පව් හිමි වෙනවා. මේ නිසා මේ පූජනීය වස්තු තුන නෙවෙයි ඔබට පව් හරි පින් හරි දෙන්නේ. ඒවට කරන ගෞරවය සහ අගෞරවය ඔබේ චේතනාවේ තියෙන්නේ. ඒකනේ චේතනාම් වික්කවේ කම්මං වදාමි කියන්නේ. එතකොට මේ සද්ධර්මයේ නම් වූ දේ යටපත් වූ සමාජයේ හෙවත් ප්‍රතිපත්ති පූජාව යටපත් වූ සමාජයේ මුල් තැන දෙන්නේ ආමිස පූජාවට. එයින් ලැබිය හැකි ප්‍රතිඵලය දෙවියන් අතර හෝ මිනිසුන් අතර හෝ පැවිද්දේ හෝ ආයු වර්ණ සැප බල අනිත් අයට වඩා හොඳින් ලබන එක විතරයි. ඒ නිසා මේකට ලස්සන මම වචනයක් යොදනවා, පින සසරට. සසරේ උපදින්න ඕනේ නම් සසරේ ඉපදිලා කාම භවයේ හෝ දෙවියන් අතරනේ, කාම භවය තමයි දෙවියන් අතර කියන්නේත්, නැත්නම් රූපී භවයන්ගේ ඇවිදින්න ඕන නම් එහෙනම් කාමවචර කුසලයේ හෝ රූපවචර කුසලයේ විපාක වාරයක් වශයෙන් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. නමුත් ජීවිතේ ඔබ හොයන්නේ මොනවද? අධ්‍යාපනය ලබා, රැකියාවක් ගෙන, විවාහයක් වී, දරුවන් ලබා, නිවාස ඉදි කරගෙන, යාන වාහන ලබාගෙන කවුරු හරි දුක හොයනවද? නෑ, මේවා තියෙනවා නම් සැප තියෙනවා කියලා සැපමයි හොයන්නේ. හොඳයි, ධර්මය කියන එක අවබෝධයෙන්තරව මේවා මේ தත්වයන්ටපත් වුණා වූ වෛද්‍යවරු, හෙදියෝ, ඉංජිනේරුවෝ, දේශපාලනඥයෝ, වගුරුවරු ඇතුළු කොට ඇති කවුරු හරි ඒ වෘත්තීය හැකියාව මත අංග සම්පූර්ණ සාමීන් සමගින් සමාදානෙන් ජීවත් වෙන යෝවල් ඔබ දැකලා තියෙනවද? ඔවුන් අතරත් ප්‍රශ්න නෙමෙයිද? වෛද්‍යවරු වෛද්‍යවරියන් අතර ප්‍රශ්න, ඉංජිනේරුවරු සහ ඉංජිනේරුවරියන් අතර ප්‍රශ්න, ගුරුවරයා සහ ගුරුවරිය අතර ප්‍රශ්න, පෞද්ගලික ජීවිතේ. මේ වෘත්තීය හැකියාව පෞද්ගලික ජීවිතයේ අවුල විසඳන්න ප්‍රමාණවත් නැහැ. වත්මන් සමාජයේ මේ වෘත්තීය දක්ෂයෙක් බවට පත් කරන්න තමයි මව්පියන්ෝයි, පාසලයි, පෞද්ගලික පන්ති දරුවෝයි සේරම මහන්සි වෙන්නේ. ඔවුන් වෘත්තිකයන් බවට පත් වෙයි. ජීවත් වෙන්න මුදල් හමු වේවි. ඔවුන් හැමෝම අවුල්. අර මම පෙන්නපු උදාහරණ අනුව ගත් කල. අන්නේ අවුල නැති කරගත යුත්තේ මරණයෙන් පස්සේ දානාගත බුදුහාඳුරන්ගේ ශාසනයේද? ඇයි සැප හොයන ඔබට ඒ අවුලත් නැති කරගන්න පුළුවන් නම් මේ ජීවිතේ? තථාගතයන් වහන්සේ එබඳු අවුලට හේතු නිරෝධයෙන් අවුල නැති කරන හේතුඵල නිරෝධ ආදීෙක් බව බහලා ඇති.
ඒ අවුල හටගන්නේ කොහොමද? මේක දන්නේ නැහැ පෘථග්ජන අය. සැනසුම හොයනවා දිගින් දිගට අවුලෙන් අවුලට ජීවිතේපත් වෙනවා. සිදුවෙන හැටි දන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනා මම දකින්නේ හැම විටම ද්විත්ත ධම්ම පරියායක්. ඕනෑම ගාතාවක් තුළ මේක තියෙන්න පුළුවන්. ගාථා දෙකක් තුළ තියෙන්න පුළුවන්. සූත්‍ර පාඨ දෙකක් තුන තියෙන්න පුළුවන්. තනි පාඨයක් තුළ තිබෙන්න පුළුවන්. කුමක්ද මේ ද්විත්ත ධම්ම පරියාය කියලා කියන්නේ? සැප ලබන ඔබ සැප ලබන්න ගොස් ඔබේ දැක්මේ වරද නිසා ඔබේ ජීවිතේ වර්ධින හැටි. පළවෙනි බණ ඒක තමයි. ඔබේ ජීවිතේ කුමක්ද දෝෂ දර්ශනයක් වරදක් තියෙනවා නොපෙනීමක්. ඒ නිසායි මේ ජීවිතේ වරදින්නේ. අන්න තථාගතයන් වහන්සේ මුල් ධර්ම දේශනාවෙන් මේක කරනවා. අනතුරු උන්වහන්සේ වරද හදාගන්න හැටි කියලා දෙනවා. ඒ තමයි අනිත් ධම්මපරයය. පළවෙනි ධම්මපරයය මිනිසා ජීවිතය තුළ දුකටපත් වෙන හැටි. දෙවෙනි ධම්මපරයය මිනිසා ජීවිතය ඉතුරු කරගෙන ජීවිතය දුකින් මුදවා ගන්න හැටි. හොඳට නරකට දෙකට කටමේ කිව්වා වගේ නොදන්නාකම නිසා දුකටපත් වන්නේ ජීවිතය. දැනගත්තොත් දුකින් අත මිදෙන්නේ ජීවිතය. එවිට මම එතෙන්ට අලුත් වචනයක් එකතු කරනවා. ජීවිතයේ දුකයි කියන තේමාව බුදු සමයට එකඟ නැහැ, වැරදි. එනකින් දුකින් ගැලවීමක් කාටවත් නැහැනේ. නමුත් බුදු වුණා රහත් වුණා කියන එකේ තේරුම සුවසේ ජීවත් වෙනවා. කිසිදු පරිබෝධයක් නැති අපි සුවසේ ජීවත් වෙමු ආභස්සර දෙවියන් මෙන්. ත්‍රිවිධගත සූත්‍ර හදාarලා බලන්න. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා තියෙනවා. එරනම ජීවිතේ දුකයි කියලා තියෙනවද කියලා? ජීවිතය පංච උපාදානස්කන්ධේ නැති මුලාවට අහු වීම නිසා දුකටපත් වෙනවා. ජීවිතය තුළ පංච උපාදානස්කන්ධෙන් මුදෙන්න පුළුවන් නම් ජීවිතේම දුක නැහැ. අන්න රහස. මෙන්න මේ ක්‍රියාකාරකම තේරුම් ගැනීම තමයි ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයාගේ බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ කරුණ පැහැදිලි කිරීම තමයි දේශකින් වහන්සේ කෙනෙකුගේ බලාපොරොත්තු වෙන්න ඕන. මේ දිවයින පුරා තිබෙනා වූ ධර්මශාලාවල වර්තමාන යුගයේ කාර්යභාරයේ එය විය යුතුයි. එහෙත් මා ඉපදුන මා හැදුන වැරුණ සමාජයේ ධර්මශාලාවල අපේ මව්පියන් හෝ අපේ අත්තමුත්තා හෝ පිනෙන් එහාට යන බුද්ධ ආගමක් දැනගෙන හිටියේ නැහැ. ඔවුන් භව ගාමිත්වය හොඳ කර ගන්නට මහන්සි වුණා. අරුණහම බුදු සමය තුල භව නිරෝධ ගාමිත්වයක් තිබෙන බව ඔවුන්ට කවුරුත් කියලා දුන්නෙත් නැහැ, ඔවුන්ට තේරුණෙත් නැහැ. එබැවින් අර අනිකුත් ඔබ ලබා ගන්නා වූ පහසුකම් වලින් යම්තාක් ඔබේ ජීවිතයට පහසුකම් ලැබේද? අධ්‍යාපනයේ, රැකියාව, ජලය, විදුලිය, දුරකථන, මහා මාර්ග, යාන වාහන කියන කාරණා වලින් ලැබෙනවා. ලැබෙන්නේ නැත්තේ. ඒ ලැබෙන සැපත සමාජගත දුක සංසිඳවීමක් විතරයි. ඒ සංඛ්‍යාව බුදුන් වහන්සේගේ ඒකක වලින් ගත් කල කලං නග්ගන්ති 16න් 16න් එකයි. මුළු ජීවිත කාලෙම සටන් කරලා දුරකථනය, විදුලිය, මහා මාර්ග, නිවාස, යාන වාහන විවාහය කරගත්තත් හම්බ වෙන්නේ හොයන සැපතින් 16න් එකයි. තව 16න් 15ක් තියෙනවා චිත්තසංතානගත දුක කියලා. ඒක වැඩි වෙනවා එන්න එන්න. 16න් එක පස්සේ යන්න ගියාපහම 16න් 15ක් Tamanගේ ජීවිතේ ආක්‍රමණය කරන ලබනවා. මේ 15ත් අයින් කරගන්න පුළුවන් විදිය යනකට කියනවා චිත්තසංතානගත දුක කියලා. ඒ 15 අයින් කරගන්න පුළුවන් නම් අර ඔබ සැපයෙන් දකින්නා වූ 16න් එකට වඩා මේ 15 ගුණය කොතරම් සුන්දර වෙනවද? එනිසා බෞද්ධයින්ගේ හදවත් වලින් ඉවත් වී ආයතුයි බුදු සමයේ දුක්ඛාගමක් කියන අදහස. ජීවිතේ දුකයි කියන අදහස. එහෙමනම් අපි
ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. මේ 16න් 15ක් තමනට එන්නා වූ චිත්තසංතානගත දුක ජීවිතේ මුහුකුරා යන්ට නොදී දුක් බරිත වෙන්න නොදී දැනට තිබෙන දුක් ටිකත් අයින් කරගෙන ධර්මයේ සරණින් Taman ඉන්නා තැන මවක් වශයෙන්, පියෙක් වශයෙන්, ගුරුවරයෙක් වශයෙන්, විදුහල්පතිවරයෙක් වශයෙන්, ශිෂ්‍යයෙක් වශයෙන්, සමාජ සේවකයෙක් වශයෙන් Tamanට පැවරී තිබෙනා වූ සත්කාරයන් අතහරින්නේ නැතුව ඒ ජීවිතය තුළම ධර්මයේ නම් වූ දෙයින් ලබා ගන්න පුළුවන් සැනසීම කුමක්දයි සොයා තේරුම් ගැනීමටයි ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මේ සඳහා අපි අද ධර්ම දේශනාව සඳහා යොදාගත්තේ සරල කාරණයක්. මේ සරල කාරණේ ඔස්සේ මම කරුණු පැහැදිලි කරන්නම්. තථාගතයන් වහන්සේ දිනක් ධර්ම දේශනාවන් දෙකක් කරලා තිබෙනවා. ලෝක ධම්ම සූත්‍රය සහ ဒုတိ ය ලෝක ධම්ම සූත්‍රය. මේ ලෝක ධම්ම සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා මිනිසා දුකටපත් වෙන හැටි, මිනිසා දුකින් නැත වෙදෙන හැටි. එන එක ඔබේ බණක්. එදා දේශනා කළා වුණාට අද ඔබේ බණ එක. ඇයි ඔබට ඒකට සමන් දුන්නා නම් තේරුම් ගන්න බැරි වුණේ? ඒකේ පරිවර්තනීය දෝෂයක් හෝ දේශනා කිරීමේ ඌනතාවයක් තියෙනවා. භික්ෂුන් නමතන තථාගතයන් වහන්සේ අට්ඨ ඉමේ භික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තಂತಿ කියලා කියනවා. මෙන්න මේ ලෝක ධර්මතා 8 මේ ලෝකෙහි සිදු වෙනවා. ඒ ලෝක ධර්මතා 8ට අනුව ලෝකෙත් කරකිනවා. මේ ලෝකේ කියන පදයට අර්ථ දෙකක් තියෙනවා. අපි පස්සේ හොයාගනිමු. ඒ ලෝකේ කියන පදේ අර්ථ දෙක හොයාගන්න බැරි වුණ එක තමයි මෙතන තියෙන විශාලම ගැටලුව. මන්දයත් ඔබත් මාත් ලෝක ඉගෙන ගත්තේ පාසල් යද්දී විදුහල්පතිතුමාගේ කාමරේ මේසේ උඩ හෝ කබඩ් එක උඩ තිබෙනා වූ අර පෘථිවිය. ඒකට තමයි ලෝකය කියලා ඉගෙන ගත්තේ. කැරකෙන එක. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම වල ලුජ්ජති පලුජ්ජති ලෝකෝ කියනවා කැඩෙන විදන අර්ථයෙන්. තථාගතයන් වහන්සේ ඉගැන්වීම තුළ රූප වේදනා සංඥා සංකාර පහට ලෝක කියනවා. අන්න ඒ අභිධර්මයේ ලෝකාර්ථයෙන් එන්න ඕන අපි මේක හොයාගන්න. මෙහි විමර්ශන විදියක් තියෙනවා. මහණෙනි මේ සමාජයේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාටත් අශ්‍රතවත් පුතග්ජනයාටත් මේක ඇඳුමක් සම්බන්ධ කතාවක් නෙමෙයි. ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි මේ දැක්ම වෙනස් කරගත්ත පුද්ගලයෝ දෙන්නේ. ශ්‍රතවත් පුද්ගලයාට ආර්ය ශ්‍රාවකයා කියනවා, අශ්‍රතවත් පුද්ගලයාට අනාර්ය ශ්‍රාවකයයි කියනවා. නැත්නම් පෘථග්ජනයයි කියලා කියනවා. දෙදෙනාටම මේ ලෝකේ ජීවත් වෙනකොට ලාභය, අලාභය, සැප දුක, නිന്ദා ප්‍රශංසා කියන මේවට මුහුණ දෙන්න වෙනවා. තථාගතයන් වහන්සේ විමසනු ලබනවා කිං නානං කරණන්ති කෝ අදිප්පායාසෝ කෝ විශේෂතෝ. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාගේ සහ අසුත පුතග්ජනයාගේ මේ ලෝක ධර්ම හමුවේ පවතිනා වූ විශේෂත්වය වෙනස් ආකාරයේ දැක්ම මොකක්ද? අන්න ඉතින් තථාගතයන් වහන්සේ එලි කරවදාරනවා. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙක් වුණොත් මේ අටලෝ දහම කියන කාරණාවේ ලෝකේ සිද්ධ වුණාට කම්පාවක් නැහැ. අශ්‍රතවත් පුතග්ජනයෙක් වුණොත් කොහේ හිටියත් ඔහුට කම්පාව තියෙනවා. එනම් මේ ලෝක ධම්ම සූත්‍රයට අනුව ගත් කල අටලෝ දහමේ කම්පාවමයි දුක. හැබැයි අටලෝ දහම ලෝකේ සිද්ධ වෙච්චි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන ආර්ය ශ්‍රාවක බවට පත් වුණොත් අර පෙර දුකයි කියව එකම දැන් දුකක් නැතුව ඉන්න පුළුවන්. ඔබ කැමති නම් ජීවිතය තුළ දුකක් නැතුව ඉන්න ඔබට gedara මාරු කරලා හරි ඇඳුම් මාරු කරලා හරි හරියන්නේ නැහැ. මෙන්න මේ අශ්‍රතවත් පෘථග්ජන භාවයෙන් සුතවත් ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙන්න වෙනවා. මොකද ඒක ලෝක ධම්ම සූත්‍රයේ තියෙන කෙනෙක්. තියෙන දෙයක්.
සෘතවත් අරිය ශ්‍රාවකයාට මේ ලෝක ධර්මතා දුක් ගෙනත් දෙන්නේ නැහැ. අසුත පෘථග්ජනයාට ලෝක ධර්මතා දුක් ගෙනත් දෙනවා. එහෙනම් ලෝක ධර්මතා නෙවෙයි දුක් ගෙනත් දෙන්නේ. ලෝක ධර්මතා ලෝකයේ සිදු වෙනකොට වරද්දාගත්ත පුද්ගලයාට අසුත පෘථග්ජනයා කියනවා. ඒ වරදවා ගැනීම තමයි ඔහුට දුක් ගෙනත් දෙන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ සරණින් ඒක නිවැරදි කරගන්න පුද්ගලයාට අර වරද්දාගත්ත පුද්ගලයා දුක් වෙද්දී වරද්දාගත්තේ නැති පුද්ගලයා දුක් නොවි වාසය කරනවා. එහෙනම් අපි මේ කතා කරන්නේ 101ක් පමණ වෙන්නා වූ අනාන්තරගත ස්වාමින් වහන්සේලාට ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රායෝගික ධර්මයක් පිළිබඳ නෙවෙයි. 35000ක් පමණ වන්නා වූ ස්වාමින් වහන්සේලාට පැවිද්ද තුළ ක්‍රියාත්මක කිරීම තුළින් රට හැදෙන ධර්මයකුත් නෙවෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසටම සද්භාවයෙන් යුතුව කොතන හෝ ජීවත් වෙමින් Tamanගේ ජීවිතය තුළ අනුගමනය කරන්න පුළුවන් ක්‍රමයක්. 500ක් නම් ආරණ්‍යගත භික්ෂුන් උන්වහන්සේලා හැදුනට රට හැදෙන්නේ නැහැ. 34500ක් නම් ගම්වාසී භික්ෂුන් උන්වහන්සේලා හැදුනට ලෝකෙ හැදෙන්නෙත් නැහැ. අපිට මේ ඕනකම තියෙන අද ලෝකේ යනවා අනතුරුදායක පැත්තකට විනාශය කරා පරිහානිය කරා යනවායි කියන එක හැම පැත්තෙන්ම ඔබත් පිළිගන්නවා සිදුවෙන් පවතිනවා. අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් ප්‍රාර්ථනා කිරීමෙන් හෝ ලබා ගන්න වහන්සේ වෙන් අද රට හැදෙන්නේ නැහැ. අද මිනිස්සු හැදුනොත් තමයි රට හැදෙන්නේ. පාසලෙන් මිනිස්සු හදනවා, අවධිකරණයෙන් බන්ධනාගාරයෙන් මිනිස්සු හදනවා. නමුත් ඒක මෙලොවට පමණයි, ඉන් එහාට ගැඹුරක් ඒකේ නැහැ. ඒක බුදුදහමට විතරක් නෙමෙයි ලෝකෙටම අදාළ කරුණක්. බුදුසමීට එහා ගිය තමා හදා ගැනීම, ජීවිතය තුළ තමා පාලනය කර ගැනීමේ දහමක් ක්‍රියාත්මකයි. ඒක බණ අහන්න නැති කෙනෙකුට තේරෙන්නේ නැහැ. මට පරණ කතාවක් මතක් වුණා. ගෞරවයක් පිණිස කියන්නේ මේක. මඩේ පඤ්ඤාසී මහානාහිමියන් සමාජය හදන්න මහන්සි වෙන කෙනෙක් හරියට. එතුමන්ගේ කතාවක තියෙනවා ලෝකේ හදන හැටි. දරුවෙක් ගාව තියෙනවා ඩ්‍රෝවින් සයිස් එකේ කොලයක පින්තූරයක් ඇඳලා. මේකේ ඇඳලා තියෙන්නේ මිනිස් රුව. මේක නංගි හෝ මල්ලි මොකද කරන්නේ? කෑලි කෑලි ඉරා දානවා. තාත්තා තමයි උපදෙස් දෙන්නේ. ඔය ලෝකේ හදන්න දඟලන්න ඕනේ. අනිත් පැත්ත මිනිස් රූපයක් තියෙනවා. ඒක හරියට ඇසට ඇස කනට කන කකුලට තියලා අලවන්න. මිනිස් රූපේ පැත්ත හඳුනන්න පුළුවන්. ඇස කන නාසය හඳුනගෙන අර රූප අඩු ප්‍රමාණය නැතුව යම් කිසි විදියකින් හරියටම මේ මිනිස් රූපේ හරියට මේ පැත්තේ එකට තියලා ඇලෙව්වොත් අනිත් පැත්ත හරවලා බලනකොට ලෝකෙ හැදිලා නැද්ද? මිනිසා හදා ලෝකය හදමු. මේක තමයි බුදු සමයේ තේමාව. අපේ අය හදන්න යන්නේ ලෝකය හදා මිනිසා හදන්න. මේ මිනිසා හදන දහමක් බුදු සමයේ පෙන්වන්නේ. අද අපි කතා කරන්නේ ඒක ලෝක ධර්ම තුලින් විතරයි. නමුත් මුළු දේශනාව ඔක්කොගෙම තියෙන්නේ ඒක තමයි. මේවා මේ 18 දහසම කෙනෙක් දැනගන්න අවශ්‍ය නැහැ. ඒ පුද්ගලයා මුණ ගැසුනාම බුදුන් වහන්සේ ඒ පුද්ගලයාගේ නුවණට වෘත්තියට ගැලපෙන ආකාරයෙන් ඔය ධර්ම කරුණමයි පෙන්වලා තිබෙන්නේ. කොමක්ද? දිත්ත ධම්ම පරයය. අනුසෝතගාමී පටිපදාවෙන් දුකටපත් වෙන හැටි, පටිසෝතගාමීෙක් වෙලා දුකින් මිදෙන හැටි. ජීවිතය තුල. දැන් ඉතින් මෙතන මේ කරුණට තථාගතයන් වහන්සේ අසෘතවත් පෘථග්ජනයයි සෘතවත් අරිය ශ්‍රාවකයයි කියලා වදන් දෙකක් යොදලා තියෙනවා. මේ සමාජයේ කතා කරලා බැලුවොත් එහෙම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඔක්කොම කියනවා බොහොම ලොකු ආඩම්බරයෙන් අපි තාමත් පෘථග්ජනයිනේ කියලා. ඔය ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍ය නාලිකාව නිරන්තරයෙන් දේශනවලට සහභාගී වෙන පුද්ගලයෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයෙක් කොච්චර ලොකුවට බණ කිව්වත් අකට කියනවා අපි තාමත් පෘථග්ජනයිනේ කියලා. ඒකේ හේරුම මොකක්ද දන්නවද? බණ දන්නේ නැහැ කියන එක. කවුරු හරි පෘථග්ජන කියනවා නම් ඔහුට බුදුබණ තේරිලා නැහැ. මේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ පෘථග්ජන භාවයෙන් මේ යන්න නෙමෙයි. ආර්ය භාවයටපත් වෙන්න. ඒ නිසා පෘථග්ජනයා කියන්නේ කවුද? අසෘතවත්. සෘතවත් අරිය ශ්‍රාවකයා කියන්නේ කවුද කියන එක මට මෙතන පැහැදිලි කරන්න වෙනවා.
මේක පැහැදිලි කරන්නේ ස්ත්‍රී හෝ පුරුෂයා හෝ ගිහියා හෝ පැවිද්දා හෝ කියන මේ ඇඳුමේ වෙනස මුල් කොටගෙන නෙවෙයි. පොදු දෙයක් ඒක. අපි දැන් කෙස් පීරන ආකාරයෙන් ඇඳුම් ආකාරයෙන් ඒ වගේම ශරීරයේ තරුණ තරුණියන් හැදුන ආකාරයෙන් අපට ගැහණු පිරිමි හඳුනන්න පුළුවන්. නමුත් කුඩා දරුවෙක් ඇඳුම් අඳලා තියෙනකොට කරාමු දාලත් නැත්නම් ඒ ළමයා ගැහණු ළමයිද පිරිමි ළමයිද අඳුර ගන්න විදියක් නැහැනේ. ඒ වගේ මේ ජීවත් වෙන්නට පරිණාමයේදී ස්ත්‍රී පුරුෂ දෙපිරිසක් වශයෙන් ජාත වුණාට රටට බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ ස්ත්‍රී පුරුෂ භාවය කියන දේ මුල් කොටගෙනවත් නෙමෙයි මේක දේශනා කරලා තියෙන්නේ. ඒ හැමෝටම පොදු ඒකකයක් මුල් කොටගෙන. මෙන්න මේ පොදු ඒකකයට නොයා බුදු සමයේ තේරුම් ගන්න බෑ. පොදු ඒකකයේ තේරුම් ගත්තාම තමයි සුතවත් අරිය ශ්‍රාවකෙක් වෙන්න පුළුවන් වෙන්නේ. පොදු ඒකකයේ තේරුම් ගත්තේ නැත්නම් අසුතවත් පුතග්ජනෙක්. එතකොට අසුතවත් පුතග්ජනයාට පන්සිල් රකින්න පුළුවන්, අටසිල් රකින්න පුළුවන්, දසසිල් රකින්න පුළුවන්, උපසම්පදා සිල් රකින්නත් පුළුවන්, දාන සීල භාවනාවල යෙදෙන්නත් පුළුවන්. අසුතවත් පුතග්ජන භාවය තුළ. මෙන්න මේක තමයි අද රටේ සිද්ධ වෙන්නේ. මතක තියාගන්න. අසෘතවත් පෘථග්ජන භාවය තුළ තමයි අද රටේ මේක සිද්ධ වෙන්නේ. ඇයි? ශ්‍රතවත් ආර්ය ශ්‍රාවක භාවයට පත්වීමට සඳහා අදාළ පැහැදිලි කළා වූ ධර්ම කරුණු වල යටපත් වීමක්, විකෘති වීමක්, නොමග යැවීමක් තිබෙන නිසා. හිතාමතා නෙවෙයි. මම දකින්නේ තථාගත බුදු පියාණන් වහන්සේගේ දහමේ සරණ අපට ලබන්න බැරි වෙලා තිබෙන්නේ අපට පන්සල් මදිහින්දා හරි අපේ බුදු දහමේ දැනුම පිළිබඳ මදිහින්දා හරි නෙමෙයි. අපට තේරෙන්නේ නැති නිසා හරි නෙමෙයි. ඒ පැහැදිලි කරලා දෙන ධර්ම කරුණු වල එකට කියන්නේ මන්ද පෝෂණය. මන්ද පෝෂිත භාවයක් තිබෙනවා. මේ මන්ද පෝෂිත කරුණු පැහැදිලි කිරීම තුළ කරුණු පැහැදිලි කරන්නාට අවබෝධයකුත් නැහැ, කරුණු අසන්නාට අවබෝධයකුත් නැහැ. මා මේ රටට ධර්ම දේශනා කිරීමේදී පැහැදිලි කරන්න උත්සාහ කරනු ලබනවා මේ ධර්මයේ වර්තමාන අතට එන විට අපි අතට ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදයේ සතර සතිපට්ඨාන කියන වදන් තිබුණට මේවා බුදුන් වහන්සේ වදාළ ගැඹුරු අර්ථය නෑ මේවයි. තථාගතප්පේ දස ධම්ම විනයස්ස භික්කවේ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. තථාගතයන් වහන්සේ ප්‍රවේද කරගත්තා වූ මේ ධර්ම විනය කියන එක බබලන්නේ විවෘත වුණොත් වැසුනොත් බබලන්නේ නැහැ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. වැරදි බණ කියන්නයි හරි බණ කියන්නයි දෙකටම පාවිච්චි කරන්නේ ත්‍රිලක්ෂණයයි චතුරාර්ය සත්‍යයයි පටිච්චසම්පාදයයි සතරසතිපට්ඨානයයි පංචස්කන්ධයයි පංචපාදනස්කන්ධයයි. ඔය වචන ටික කියන එකට බණ කියනවා කියලා හිතනවා නම් හැමෝම බණ කියනවා මේ රටේ. එහෙම තමයි සමහර අය කියන්නේ. හැමෝම කියන්නේ ওই වචන ටිකනේ. අපටයි තේරෙන්නේ වුණාට ඔකේ වචනේ තේරුම දැනගෙන කියන්නේ කවුද, කටපාඩමින් කියන්නේ කවුද කියලා. ඔබ දන්න දෙයක් නේ හේන නැත්නම් කුඹුර. හේනේ සහ කුඹුරේ ඉන්න කෙනානේ ගොවියා. ඔහු එහි අස්වැන්න ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන පැල ඉඳනවා නැත්නම් බීජ රෝපණය කරනවානේ. ඔහුට හැමදාම ඉන්න බෑනේ. අස්වැන්න නෙලන කාලේ දක්වා තව කොහේ හරි යන්න ඕන. මේ වෙවින් මේ ගොවි දරුවන් නැත්නම් කෙනෙක් මේ සඳහා ආරක්ෂාවට යොදනවනේ. කෙනෙක් ඉන්න බැරි නම් මේ ගොවියා කරන දෙයක් තමයි මේ කෙතේ නැත්නම් හේනේ පඹයක් හදන එක. උදාහරණයක් මේ කියන්නේ. පඹය අඳින්නෙත් ගොවියා අඳපු අඳුන්මයි. මොකද ගොවිතැන් කරන කාලේ අඳපු කලිසමයි කමිසෙයි අරගෙන. ගෙදර වළම් මැස්සෙන් පල්පාට බිනිච්ච වළඳකුත් අරගෙන. කමතෙන් පිටුරු ටිකකුත් අරගෙන හරි ගස්සලා සෝදානම් කරලා මිනිස් ප්‍රතිරූපයක්. ඒක කිතේ කොතන හිටවලා අත් දෙක දිග ඇරගෙන ඉන්න ගොවි හදලා යනවා ගොවි මහත්තයා. ඒ පරණ ඇඳුම නිසා වෙනසකුත් නැහැනේ. දැන් මේ ගොවි මහත්තයා නැත් මේ හේන හෝ කුමරේ සක්මන් කරමින් ඉන්නවා දක්න කුරුල්ලා උඩින් ඈතට පියඹලා ගියේ ගොවියා ඉන්න නිසා. දැනුත් ඇවිදින් බලපුවම රැඳුවෙන්ම ගොවියා ඉන්නවා. ඒ හින්දා රැවටිලා පලා යනවා. ඇයි මේ ගොවියායි පඹයායි දෙන්න හඳුනා ගන්නට කුරුල්ලාට නුවණ නැති නිසා. සකලයට පඹයා සහ ගොවියා හඳුනා ගන්න බැරි නිසා. ගොවියාට කියනවා බිම්බය, පඹයාට කියනවා පටිබිම්බය. බිම්බය ආශ්‍රයෙන් හදන එක පටිබිම්බය.
කුරුල්ලගේ නුවණ මදි මේ සක්‍රීය ගොවියා තමයි කෙතේ වැඩ කරන්නේ. මේ පඹයට පුළුවන් දෙයක් නැහැ කියලා තේරුම් ගන්න බෑ. ඒ වුණාට පඹයට බයයි. අන්නර අසුත පු탁ජනයා කියන කෙනා ගොවියා සහ පඹයා හඳුනන්නේ නැති කුරුල්ලා වගේ මේ රටේ පවතින සද්ධර්මයයි සැබෑ අසද්ධර්මයයි දෙක තෝරගන්න දන්නේ නැහැ. ඒ තමන්ගේ නොදන්නකම. ඒකට බේත දැනුවත් වීම ඇරුණාම වෙන මොකක්වත්ම නෙවෙයි. ඔබ වගේම මමත් පාසල් යන්න ඇති, දහම් පාසල් යන්න ඇති, පිරිවෙන් යන්න ඇති, උගන්වන්න ඇති, ඉගෙන ගන්න ඇති, තවත් උගන්වනවා. මා හොඳ ආකාර දන්නවා පාසලෙන්, දහම් පාසලෙන් පිරිවෙන් ඉගෙන ගත්ත බුද්ධ ආගම උදව් වුණාට සද්ධර්මයේ තේරුම් ගන්න, ඒකෙන් විතරක් නම් සද්ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒක වචන ටිකක් විතරයි. ඒක ප්‍රායෝගිකව කවුරුත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. විභාග ලියලා පාස් කරලා මට ඒකක් නැත්තම් ඩී එකක් තියෙනවා කියලා එතනින් එහාට අතාරිනවා. එබැවින් මේ කරුණ තේරුම් ගැනීමේදී දැනගත යුතු වචන පවා තිබෙනවා. අපට සවන් දුන්නාය මෙතන ඉන්නවා නම් රටේ තුරේ පවතින ධර්ම දේශනා සහ ඒවා පැහැදිලි කරන්න අපි යොදන වචන අතර යම් යම් වෙනස්කම් පරතරයන් තිබෙන බව දැකලා ඇති. හදපු වචන තියෙනවා අලුතෙන්. අපි මෙහෙම හඳුනා ගන්න උත්සාහ කරමු. අපි මේ බණ අහන්නේ මැරිලා නිවන් දකින්න නෙවෙයි. අපි මේ බණ අහන්නේ අනාගත බුදුහාඳුරුවෝ ඇදින් අපි දුකින් ගලව ගන්න කල් රසර සැඳෙන්න නෙවෙයි. අපි මේ බණ අහන්නේ අපට වැරදුනේ කොතනද, අප විසින් මේ නිවැරදි කරගන්න ඕන කොහොමද කියන එක තේරුම් ගන්න. අපට වැරදුනේ කොතනද, නිවැරදි කරගන්න කුමක් කර යුතුද? මේක තමයි ත්‍රිපිටකයේ පුරාම පවතිනා වූ ද්විත්ත ධම්මපරියාය. වැරදුන හැටි කියලා දීලා මෙන්න මෙහෙම නිවැරදි කරගන්න කියන එක. වැරදුන හැටි කියලා දෙන එක බණ, නිවැරදි කරගන්න එක භාවනා. මට පෙනෙන්නේ මුළු සූත්‍ර දේශනා ඔක්කොම භාවනා කරන හැටි කියලා දීපු ඒවා. ඉතින් සූත්‍ර දේශනා වටහා ගන්න නැතුව භාවනා කරන්න ගියොත් එහෙනම් වෙන මොනවා හරි භාවනාවක් කරන්නේ. මේ සූත්‍ර දේශනාවල තිබෙන්නේම භාවනා කරන හැටි. අය හදිපට්ඨාන විතරක් නෙමෙයි ඕන එකක තියෙන එක තමයි. එහෙම පැහැදිලි කරන අය අසුරු කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න. බලමු අපි මෙහෙම තේරුම් ගන්න මේක. ඔබත් මමත් සිඟිත්තෙක් විදිහට මව් කුසින් එළියට එනවා. ලෝකේ පවතින අවස්ථාවෙන්ට අනුව අපට ස්ත්‍රී පුරුෂ භාවයකුත් ලැබිලා තියෙනවා. අපි ප්‍රාර්ථනා කරුවෙත් නැහැ, දන්නෙත් නැහැ. පස්සේ තමයි දන්නේ. අනතුරු අපි බැලුවොත් එහෙම අපිට ඔක්කොටම පොදුවේ පිළිගන්න පුළුවන් කාරණා ටිකක් තියෙනවා. ඇස් දෙකයි, කන් දෙකයි, නාස් දෙකයි. එහෙම නැත්නම් ඇස, කන, නාසය, දිවකය, සිත කියනා වූ දොරවල් 6 ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝටම තිබෙනවා. මෙන්න මේ දොරවල් 6 පිළිබඳව හදාරන්න නැතුව, දොරවල් 6න් සසරට බැඳෙන ආකාරය නැත්නම් සංයෝජන ගැන දැනගන්න නැතුව සංයෝජනයන්ගෙන් මිදෙන්න බෑ. අන්න මේ දොරවල් 6 පිළිබඳ කරුණු පැහැදිලි කිරීමකින් තොරව තමයි අපි පංචශීලයේ තුල, අටශීලයේ තුල, දසශීලයේ තුල, සාමනීර සීලයේ තුල, උපසම්පදා සීලයේ තුල ඉන්නේ. එහෙනම් අපට අසුතව පු탁ජන භාවයෙන් එහා පැත්තට යන පාරක් නැහැ. නමුත් අසුත පු탁ජනයා සහ අසුතවත් අරිය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ නම් කරන්නේ මොනවා මුල් කොටගෙනද? ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ ගියා හෝ පැවිද්දා මුල් කොටගෙන නෙමෙයි. ඒ හැමෝටම පොදු ඇස, කන, නාසය, දිව, කය, සිත කියනා වූ දොරවල් 6ට හැමෝටම පොදු රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බ ධම්ම කියනා වූ 15 වෙන අරමුණු මුල් කොටගෙන. මේ තමයි බුදු සමය අභිධර්මය. අභිධර්මයේ දැනගන්න නැතුව නිවීම ලබන්න බෑ කියලා යමෙක් කියනවා නම් මම ඒක අනුමත කරනවා, ඔව් කියලා පිළිගන්නවා. නමුත් ඒකෙන් කියන්නේ තුන්වෙනි සංගායනාවෙන් පස්සේ එකතු කරපු අභිධර්මයේ හේවත් චිත්තචෛසික රූප නිබ්බාන කියනා වූ සතර මර්මාර්ථය කියලා කියනවා නම් ඒක මම පිළිගන්නේ නැහැ. ඒ ඔබට හිතන්න මම කියන්නම්. යන්න ශාසන ඉතිහාසයේ මෙතෙක් ආපු ගමන පිළිබඳ මොනතරම් විවාද තියෙනවද කියලා. පළවෙනි සහ දෙවෙනි සංගායනා දෙකේදී දේශනා කළේ ධර්ම විනය. තුන්වෙනි සංගායනාවේදී තමයි අභිධර්ම පිටකේ එකතු වුණේ කියලා අපට ඉගැන්නුවේ.
බුදුහාමුදුරන්ට වඩා ලොකු කෙනෙක් පහළ වෙලා අඩුපාඩුවක් සම්පූර්ණ කරුවාද? ඇයි සාක්ඛාත කියන්නේ බුදුහාමුදුරන්ට? ආය ඌණ පූර්ණ තියන්න නෑ, සියල්ලෙන් සම්පූර්ණ ධර්මයක් දේශනා කළ බැවින්. අපි අද සල්කනු ලබන්නේ චිත්තචෛතසික රූප ගණන් කරන අභිධර්මයේ විදිහට. චිත්තචෛතසික රූප ගණන් කරන අභිධර්මයේ ඕනේ නම් නිවන් අවබෝධ කරගන්න. එහෙනම් බුදුහාමුදුරුවෝ පහළ වෙලා අවුරුදු 236ක් යනකල් පහළ වෙච්ච අයට ආපහු තුන්වෙනි සංගායනාවෙන් පස්සේ හදපු අභිධර්මයේ උගන්වලා ටියුෂන් දෙන්න තිබුණා. ඒගොල්ලෝ දන්නේ නෑනේ ඒක. ඒක තිබුණේ නෑනේ ඊට ඉස්සෙල්ලා. නමුත් අපි දන්නවා පස්වග තවුසන්ගේ කතාවේදී කොණ්ඩඤ්ඤ තවුසට ධම්මචක්කුම් උදපාදි කියලා එකක් පහළ වුණායි. ධම්මැස පහළ වුණායි කියන. ධම්මැස පහළ වුණේ මොන සූත්‍රයේද? පංචවග්ගීය සූත්‍රයේවත් අනාත්ම ලක්ෂණ සූත්‍රයේ. අනාත්ම ලක්ෂණ සූත්‍රයේ උගන්වන්නේ මිනිසා සසර ඇවිදින්නේ පංචස්කන්ධය ආත්ම කොටගෙන ඒක තුළ පවපින ධානයට හිර වෙලා කාම රූප අරූප භවත්‍රේ. එබැවින් කාම රූප අරුත්ත භවගාමිත්වයෙන් මිදෙන්න ඕන නම් පංචස්කන්ධයේ ආත්ම වෙනට පංචස්කන්ධයේ අනාත්මය බුදුහාමුදුරුවෝ දෙවෙනි ධර්ම දේශනාවේ දේශනා කළා. පංචස්කන්ධයේ ආත්මය සහ අනාත්මය අතර පරතරය තේරුම් ගැනීම බුදු සමයේ අභිධර්මයයි. ඒ අභිධර්මයේ තිබුණ නිසා තමයි මේ මුල් කාලේ උන්වහන්සේ අසර ලැබුව කට්ටිය නිවන සැනසුනේ. එහෙනම් මේක මහා අභිධර්ම ගැටලුවක්. සූත්‍රාන්තික සාරිපුත්ත අභිධර්ම, ඔහොම කියලා අභිධර්ම, ථෙරවාදී අභිධර්ම කියලා කොටස් කීපයක් තියෙනවා. කොටසක් ඇති වුණා කියන අභිධර්මයේ පැත්තක ඉඳලා සූත්‍ර විතරක් ඇති කරගත්තා කියලා කණ්ඩායමක් කාලයක්. බුදුහාමුදුරුවෝ මාතෘදිවි රාජයට බණ කියලා ඉදින් සරියුත් හාමුදුරන් කියව බණ තමයි සාරිපුත්ත අභිධර්මය කියන්නේ කියලා. ඒකේ හිත් 75යි. අපේ ථෙරවාදීකේ 89යි. සරවස්ති වාග්ගේ අභිධර්මයේ සිත් 100යි. කෝකද පිළිගන්නේ අපි එහෙනම්? 75ද 89ද 100ද? මේවා පිළිබඳව හොඳට හදාarලයි මේ කතා කරන්නේ. විතරක් නෙමේ දැනටත් අවුරුදු 30ක දහම් පාසලක ප්‍රධානාචාර්යවරයෙක් මේ පොතක් එකක්වත් දිගාරින් නැතුව සේරම කටපාඩමින් කියන්න දන්නවා. හැබැයි 7-5ක වැඩක් උනේ නෑ මට. ඒ අභිධර්මයෙන්. ඒ අභිධර්මයෙන් ජීවිතයේ අධ්‍යාත්මයකට 7-5ක වැඩක් උනේ නෑ කියලා පළවෙනි වතාවට මේ ලෝකෙට ප්‍රකාශ කළේ මම නෙවෙයි. පඬිත ආනන්ද බණංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ සහ ලංකාවේ ගිහි සමාජයේ හිටියා වූ එකම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා බෞද්ධ දර්ශනය පිළිබඳව W.S. කරුණාරත්න මහත්මයා. ඔවුන් වියතුන් බැවින් ඔවුන් කියව නිසා නෙමෙයි මම පිළිගන්නේ. මේ මගේ යාමේදී මට පැහැදිලි වෙන කරුණු අනුවගත් කල. දැන් ඔය ස්කන්ධ පංචකය ගැන කතා කරනකොට කියනවා අපි ඔව් අභිධර්මයේ තමයි ඒක. ඒක අපි ලේසි කරලා දෙනවනේ තේරුම් ගන්නකො. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඒක සිද්ධ වෙන්නේ මෞකසෙන් බිහිවේ ජීවිත අවසානය දක්වා ගත කරමින් යන්නේ එක පුද්ගලයෙක්. එක පුද්ගල මරණය. විඥානේ නැත්නම් සිත මොහොතින් මොහොත හටගෙන නැසෙනවා. විඥානය කියන්නේ සිත කියන අර්ථයෙන් එතන. ඇසෙන් නම් චක්කු විඥාන, කනෙන් නම් සෝත විඥාන, නාසෙන් නම් ගාන විඥාන. විඥානය කියන්නේ ඇසෙන් අරමුණු හඳුනන සිත කියන එක. මෙසේ මේක ඇසෙන් කරන කනින් නාසයට මොහොතින් මොහොත ඇති වෙමින් නැති වෙමින් විඥාන පරපුරක් යන්නේ. එකක් නැසෙනකොට අනික හට ගන්නවා. එතකොට මේ විඥානයක් හටගෙන නැසෙනකොට අපි එක වතාවක් ඉපදිලා මැරෙනවා. ඒකට එනවා කණික මරණ කියලා. ජීවිතයට උපත් එකයි මරණ එකයි සම්මත ඇහැට පේන ධර්මයේදී. නමුත් කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු පදේදී ස්කන්ධ හටගනිත්ම දිරත්ම මැරෙත්ම මොහොතක් මොහොතක් පාසා ඔබද උපදින්නේහිය දිරන්නේහිය මැරෙන්නේහිය. මොහොතක් පාසා ඔබද උපදින්නේහිය දිරන්නේහිය මැරෙන්නේහිය කියන පදේ අර්ථය ඔබ ඔක්කොටම හරි. ඒක බැවින්නේ ඔබේ ධර්මය. දැන් මම මේ විස්තර කරන්නේ කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රුතවත් පෘථග්ජනයා කවුදයි හඳුනා ගන්නට මේ යන්නේ. දැන් ඔබ කියනවා ඇහැට හම් වෙන්නේ රූපය. ඔව් රූපාරම්මණය තමයි ඒක. කනට හම් වෙන්නේ ශබ්ද රූපය. ඒක ශබ්දාරම්මණය. නාසයට හම් වෙන්නේ ගන්ධ රූපය. ඒක ගන්ධාරම්මණය. ආරම්මණය කියන්නේ අරමුණ කියන එක.
මෙසේ ඔබට ඇස කන නාසය දිව කයිස්ද කියනා වූ දොරවල් හයෙන් අරමුණු හයක් පහළ වෙනවා. වරකට එක බැගින්. මේකට කියනවා රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ, ධම්ම රූපේ. අරමුණු හයක් පහළ වෙනවා. මේ පහළ වෙන අරමුණු හඳුනා ගැනීමට අපි යම් යම් චෛතසික පාවිච්චි කරනවා. එදා අපි ඒක පාවිච්චි කළාට එහෙම යෙදුවේ නැහැ. කලේ ඒක තමයි. බෞද්ධ හෝ අබෞද්ධ මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම කරන්නේ ඒක තමයි. ඒ අරමුණක් හඳුනා ගැනීම තුළ සිදුවෙනා වූ කාර්යය තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල පංචස්කන්ධයගේ ඉපදීම මැරීම නම් වූ කාරණාවක් තුළ මනාව විග්‍රහ කරලා තියෙනවා. එතකොට මේක ඔබ ළඟ සිදුවෙන දෙයක්. ඊයෝ අද හෝ හෙට මේක කල්පනා කරලා බලන්න. ඔබේ හැට හෙට උදේට මොන ගහනවා? ඔබේ ජීවිතයේ ගලවාගත්ත කල්යාණ මිත්‍රයෙක්. ඔබේ හැට හෙට උදේට මොන ගහනවා? ඔබේ රැකියාව නැතිකොට මහමගට ඇද දැමූ හිඟන්නෙක් කළ හතුරෙක්. හෙට උදේට මොන ගහනකොට මේක බලන්නකෝ. පළවැන්නා මිතුරා ඒ නිසා හිතේ උපදින්නේ ගෞරවය ආදරය. දෙවැන්නා හතුරා ඒ නිසා උපදින්නේ තරහව. මගේ ජීවිතේ කාලකන්ණි කරපු පාපයයි පාපතාරී පුද්ගලයා එනවායි කියලා තව ඉතින් දත්මිටිත් කනවා. ඒකට නෙවෙයිද වේදනාව කියන්නේ. ඒ රූප රූපය හතුරා වශයෙන් ගත්තොත් දුක් වේදනාව, මිතුරා වශයෙන් ගත්තොත් සැප වේදනාව, තව වේදනාවක් තියෙනවා. ඔය දෙකම නැත්නම් උපේක්ෂා වේදනාව. මේ වේදනා කියන වචනේ තේරුම සැප වශයෙන් විඳි, දුක් වශයෙන් විඳි, උපේක්ෂා වශයෙන් විඳි. මොනවද විඳින්නේ? කයද විඳින්නේ? අපේ බුද්ධ ආගම් පොතේ හැටියට නම් කය විඳිනවා කියලා තමයි ගන්න වෙන්නේ. මන්දයත් වේදනා සංඥා සංකාර නාම පඨවි ආපෝ තේජෝ රූප. ඔය පංචස්කන්ධයෙන් අවුල් බව ඇති කරගත්ත දායින් පස්සේ තමයි අර මලිය දේව කියලා නමකට තියලා එතනින් එහාට මේ උන්වහන්සේට සීමා කරලා එතනින් එහාට ආර්ය ශ්‍රාවකයෝ සුතවත් ආර්ය ශ්‍රාවකයෝ නැති උනේ මේ රටේ. ඇයි ඇසට හම් වෙන රූපේ රූප රූපේ නෙවෙයිද? හතුරා මිතුරා වශයෙන් විඳින්නේ රූපේ නෙවෙයිද? හතුරා වශයෙන් හඳුනන්නේ රූප සංඥාව නෙවෙයිද? හතුරා වශයෙන් ඇලෙන්නේ ගැටෙන්නේ සංඛාරය නෙවෙයිද? මිතුරා වශයෙන් ඇලෙන්නේ ගැටෙන්නේ සංඛාරය නෙවෙයිද? ඇස මුල් කොටගත් රූප ආරම්මණයක් හඳුනා ගැනීමේදී ඒ රූපයේ වේදනාවෙන් විද සංඥාවෙන් හඳුනා සංඛාරයෙන් බැඳී විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නවා. තම තමන්ට පෞද්ගලිකයි. කනටගත ගියාම ඕක වෙන්නේ මොකද්ද? රූප රූපේ වෙනකොට ශබ්ද රූපේ එනවා. ශබ්දාරම්මණය ශබ්ද රූපේ. ඔනොබට උදෑසන මැහෙනවා කිරලෙක් කෑ ගහනවා නැත්නම් බබල්ලෙක් කම්පට ගහනවා. හිත ඇතුලේ තියන් ඉවරයි. අද නම් අසුබවාදී දවසක්. ඇහෙනකොටම හිත ඇතුලෙන් උපදිනවා. අද නම් ගමනක් ගිහින් වැඩක් නැහැ. කුඹරට ගිහින් වැඩකුත් නැහැ. අසුබවාදී චේතනාව. අර දුක් වේදනාව ආවේ ශරීරය නිසාද ශබ්ද රූපේ නිසාද? රාහුල හාමුදුරුවෝ කිව්වාගේ බල සුබ නිමිති පෙර මග නැකතරත් වැඩි කියලා වගේ එළියට බහිනකොටම හම්බ වෙනවා වතුර පිරිච්ච කල ගෙඩියක්. එහෙම නැත්නම් වාහනයකට හොයාන යනකොට වාහනේ ගෙදර ගාවේදී නවත්තනවා. අද නම් සියල්ල හරියන්නයි යන්නේ. ඒ සන්තෝෂ වෙනවා. ඒ වේදනාව සැප වේදනාව නෙවෙයිද? මෙහිදී ඔබ විඳේ මොකද්ද? කෑරලාගේ ශබ්දේ නම් අසුබ වේදනාවක්. මිහිරි ගීතයක් නම් සැප වේදනාවක්. වේදනාව හේවත් විඳීමට පාත්‍ර වුණේ ශබ්ද ආරම්මණය නෙවෙයිද? වේදනාවෙන් විඳිනවා, ශබ්ද සංඥාවෙන් හඳුනනවා, සංකාරයෙන් ඇලෙනවා හෝ ගැටෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් උන දෙය විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නවා. බැලුවම මුළු ජීවිතේම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සාසිතෙන් ගන්නා වූ අරමුණක් මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහක එකතුවක් සහ මරණයක් ඔන්න අභිධර්මය. අම්මා තාත්තා කෑවා බීවා නෑවා ස්ත්‍රී පුරුෂයා මොකක්වත් වචන අපි කතා කරන ඔක්කොගේම එක ස්කන්ධ පහක ඉපදීමක් මැරීමක් විතරයි. දැන් අපි ස්කන්ධ පහෙන් පහට උපදිනවා දිරනවා මැරෙනවා. ස්කන්ධ පහේ රූප රාමු රාශියක ගමනක් තමයි ජීවිතය කියලා කියන්නේ. කෑරලාගේ ශබ්දේ නම් අසුබ වේදනාවක්. මිහිරි ගීතයක් නම් සැප වේදනාවක්. වේදනාව හේවත් විඳීමට පාත්‍ර වුණේ ශබ්ද ආරම්මණය නෙවෙයිද? වේදනාවෙන් විඳිනවා,
ශබ්ද සංඥාවෙන් හඳුනනවා, සංකාරයෙන් ඇලෙනවා හෝ ගැටෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් උන දෙය විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නවා. බැලුවම මුළු ජීවිතේම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහ සිතෙන් ගන්නා වූ අරමුණක් මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහක එකතුවක් සහ මරණයක් ඔන්න අභිධර්මය. අම්මා තාත්තා කෑවා බීවා නෑවා ස්ත්‍රී පුරුෂයා මොකක්වත් වචන අපි කතා කරන ඔක්කොගේම එක ස්කන්ධ පහක ඉපදීමක් මැරීමක් විතරයි. දැන් අපි ස්කන්ධ පහෙන් පහට උපදිනවා දිරනවා මැරෙනවා. ස්කන්ධ පහේ රූප රාමු රාශියක ගමනක් තමයි ජීවිතය කියලා කියන්නේ. හොඳයි. අප එසේ කියා දෙන්න පෙර ඔබ ධර්මයේ හොයාන ගින් හිටියා නම් ඔබ රූපේ කිව්ව ශරීරයට නෙවෙයිද? පඨවි ආපෝ තේජෝ වායු හතරට නෙවෙයිද? පඨවි ආපෝ තේජෝ වායු හතර ශරීරය කිව්වහම මේ දොරවල් හයෙන් තියෙනා වූ වේදනා හය සංඥා හය සංකාර හය විඥාන හයට ගලපන්න බෑ නේද? සත්තට්ඨාන කුසල කියලා ඒ සූත්‍රයට කියන්නේ ස්ථාන හතක දක්ෂතා කියන එක. එහි පෙන්නනවා වේදනා හයයි. හරිනේ. ඇස කන නාසය දිවකය සිත සහ වේදනා හයයි. වේදනා හඳුන සංඥා හයයි. සංකාර හයයි විඥාන හයයි. නමුත් ඒකේ කියන්නේ රූප හයයි කියලා. එතන තමයි වැරදුනේ. මේ වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් පහළ වෙන්නේ ශරීරය නිසා නෙවෙයි. රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප නිසා. මේ සමාජය හොඳින් කල්පනා කොට බලා පංචස්කන්ධේ රූප යනු ශරීරයේද පංචස්කන්ධේ රූප යනු රූප ආරම්මණය සද්ද ආරම්මණය දැයි නිවැරදිව තේරුම් අරගෙන නිගමනයකට පැමිණිය යුතුයි ඊට හයන්න. මට නම් ඉතින් සාක්ෂි ඕන තරම් තියෙනවා. මෙතන ඉන්නව ඇතිනේ ඔබ හොයපු අය. අපි යමුකෝ මෙන්න මෙතෙන්ද. ඕනෑම අහිංසක අම්මා කෙනෙකුගෙන් ඇහුවොත් නිවන් දකින්න මොකද කරන්න ඕන? තණ්හාව නැති කරන්න ඕන. හරිනේ වචනේ. හැබැයි එතුමිය දන්නේ නැහැ තණ්හාව තියෙන තැන. එයා එතුමිය හිතනවා මේ ගෙදර දොරේ තියෙන වතු පිටි ඉරන් ටික ඔක්කොම පන්සලට පූජා කරුවොත් හරි සමාජ සේවා ආයතනයකට පූජා කරුවොත් තණ්හාව නැති වෙයි කියලා. Taman සතු දේවල් වලට අයිතිකාරයක් නැත්නම් එහෙම පූජා කළාට කාර්යයක් නැහැ. සමාජ මෙහෙවරක් වෙන්න එහෙම කරන්නයි ඕන. බලමු තණ්හාව කොහෙද තියෙන්නේ කියලා. ඔන්න සතිපට්ඨාන සූත්‍රයට යනවා මම. ගෙදර ගිහින් පෙරලා බලන්න නැත්නම් සැකනම් එහෙම. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හාය uppajjamaano uppajjati etta nivisamaano nivisati etta pahiyamaano pahiyati. සෝත ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හාය uppajjamaano uppajjati etta nivisamaano nivisati etta pahiyamaano pahiyati. චක්කු සෝත ගාන જીවහා කාය මන කියන හයටමත් මෙහෙම තියෙනවා. සිංහලෙන් අපි මොකක්ද වරුම මේක කියලා තියෙන්නේ කියන එක. මහණෙනි මේ ඇස තමයි මේ ලෝකේ ජීවත් වෙනකොට ප්‍රිය මිහිරි ස්වරූපයෙන් අරමුණු ගැනීම සිද්ධ වෙන්නේ. එත්තේ එහි සාතණ්හා ඒ තණ්හාව. ඇහි තමයි රූප මුල් කොටගත්ත රූප තණ්හාව හටගන්නේ. තණ්හාය uppajjamaano uppajjidana පෘථග්ජනය තුළ uppajjamaano උපදිනවා. වැඩි දියුණු වෙනවා පෘථග්ජනය තුළ නිවිසමානෝ නිවිසති වාසය කරනවා. පහියමානෝ වළංගු නැහැ පෘථග්ජනයට. පහියමානෝ නම් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න වෙනවා. මේ තමයි වෙනස්කම් මේවාය. ඒ හින්දා uppajjamaano uppajjati නිවිසමානෝ නිවිසති නම් වළංගුයි පෘථග්ජන සමාදයට. මොන තණ්හාවද? එත්තේසා තණ්හාව. දැන් ඇසේ තියෙන තණ්හාව රූපේට තියෙන තණ්හාව. දැන් රූපේට තියෙන තණ්හාව කියන්නේ ශරීරයට තියෙන තණ්හාවද? නෑ රූප ආරම්මණයට. හතුරා මිතුරා ආදී වශයෙන්. මිතුරාට නම් ඇලීම හතුරාට නම් ගැටීම. සෝත ලෝකේ පිය රූපං සාත රූපං ගත්තම. එතකොට ශරීරයට තියෙන තණ්හාවද? නෑ ශබ්ද රූපය. ශබ්ද රූපය මිහිරි නම් ඇලෙනවා මිහිරි නම් ගැටෙනවා. ඒකට කියනවා ශබ්ද තණ්හාව. දැන් තණ්හා හයක් තියෙන්නේ අපට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බ ධම්ම කියනා අරමුණු හය නිසා නෙවේද? එහෙනම් තණ්හාව නැති කරන්න දොරවල් හයෙන්ම තණ්හාව අයින් කරන්න ඕන නේද? දොරවල් හයෙන් තණ්හාව අයින් කරන්න රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බ ධම්ම කියනා අරමුණු තමයි අරමුණේ තමයි මුලා වෙන්නේ කියන ඉගෙන ගන්න වෙනවා. නමුත් අර පංචස්කන්ධ දිග්ගායේ පඨවි ආපෝ තේජෝ වායු හතර රූප කියලා කියපුවාම තණ්හායට ගලපන්න බෑ නේද? මේ පංචස්කන්ධයේ රූප කියලා ශරීරය කියලා ගත්තොත් මහත් භක්තිමත් ග්‍රන්ථයක් වශයෙන් හඳුන්වනු ලබන සතිපට්ඨාන සූත්‍රයේ නිරෝධ මාර්ග සත්‍ය දෙකටවත් ගලපන්න බෑ. අනික්ව ගැන කවර කතාවද? සම්බුද්ධත්ව සූත්‍රයේ තිබෙනවා
මහණෙනි මම ආස්වාදයේ ආදීනව දැකලා නිස්සරණයටපත් වෙනතුරු බුදුන් කියලා කීවේ නෑ කියලා. දැන් ඊට පස්සේ ආස්වාද සූත්‍රයේ පෙන්වනවා මොකක්ද ආස්වාදය? චක්කුංච පටිච්ච රූපේච uppajjati සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ. සෝතංච පටිච්ච සද්දෝච uppajjati සුඛං සෝමනස්සං අයං සද්ද රූපස්ස ආස්වාදෝ. ඇහැට රූපයක් හම්බ වුණාම ඒ සැප සතුට උපදින එක තමයි රූප රූපේ ආස්වාදය. කනට ශබ්දයක් හම්බ වුණාම උපදින සැප සතුට ශබ්ද රූපේ ආස්වාදය. නාසයට ගන්ධයක් හම්බ වුණාම ගන්ධ රූපේ ආස්වාදය. මෙසේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හයටම ආස්වාද කියන්නේ ශරීරයට තියෙන ආස්වාදයේද? එහෙම නැත්නම් මේ කතා කරපු රූප රූපේට ශබ්ද රූපේට ගන්ධ රූපේට රස රූපේට පොට්ටබ්බ රූපේට තියෙන ආස්වාදය. ඒ ආස්වාදයට තමයි රූප තණ්හා කියන්නේ. ශබ්ද රූප තණ්හා ගන්ධ තණ්හා. ඒකේ ආදීනව දැක්කාම ඒකෙන් මිදෙන්න පුළුවන්කමක් ඇති වෙනවා බුදුන් වහන්සේට. අපි තව ආස්වාදය දන්නෙත් නැහැ ආදීනව දන්නෙත් නැහැ. කොහොමද මිදෙන්නේ අපි? එබැවින් මම දකිනවා තථාගතයන් වහන්සේගේ සත්‍ය දුකින් මුදන ධර්මයේ දේශනා කළේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ මුල් කොටගෙන. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය හරියට තේරුම් ගන්න බැරි නම් දුකින් මිදෙන ධමයක් ක්‍රියාත්මක කරන්න බෑ. අපි ආපහු යමු තව චුට්ටකින් මේක හොයාගන්න. දැන් ඔබ ඕනෑම කෙනෙකුට ළමා කාලේ ඉඳන් මහලු කල දක්වාම මේ පංච ద్వාරයෙන් හෝ මනෝ ద్వාරයෙන් මේ අරමුණක් මුල් කොට ගත්තා වූ වේදනා සංඥා සංකාර පහ හටගෙන නැතෙනවා. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර පහක ඉපදීමක් නැසීමක් නේද අපි ළඟ හැමෝම ගාව සිද්ධ වෙන්නේ කියන එක පිළිගත්තේ නැති තේරුම් ගත්තේ නැති කෙනාට කියනවා පෘථග්ජනයා. ඔහු පංචස්කන්ධය මුල් කොටගෙන සිල් රකින්න යන්නේ නැහැ. සිත කය වචන මුල් කොටගෙන සිල් රකින්න යනවා. පන්සිල් අට සිල් දස සිල් සාමස උපසම්පදා සිල් මුල් කොටගෙන සිල් රකින්න යනවා. අන්න පෘථග්ජනයා. ඔහුට ඒ සිල් වලට විපාක තියෙනවා. දානයේ විපාක ඇත, සීලයේ විපාක ඇත, ඒ විපාක ඇත කර්ම විපාක විශ්වාස කරනවා. එහෙමත් නැත්නම් ඔහුට දාන සීල භාවනා කියනා වූ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් පංච උපාදානස්කන්ධය තුල කිරීමෙන් මෙලොව වශයෙන් ප්‍රවෘත්ති විපාක සහ පරලොව වශයෙන් මිනිසුන් අතර දෙවියන් අතර ප්‍රතිසන්දි විපාක ලබන්න පුළුවන්. විපාක නැත්තේ නෑ. කර්ම විපාක. මෙන්න මේ කර්ම විපාක ඉස්සරහට විපාක ලබන්න යන ගමන තමයි පෘථග්ජනයා සසර ඇවිදින ගමන කියලා කියන්නේ. මේ පංචස්කන්ධය සම්බන්ධයෙන් ඔහුගේ දැනීමේ තියෙන වරද කුමක්ද? අන්න එතන වරදක් තියෙනවා. අන්නේ වරද තේරුම් කරලා දෙන එක තමයි බුදුහාමුදුරුවෝ පළවෙනි ධර්ම දේශනාවෙන් නැත්නම් පළවෙනි ධම්මපරයයන් කියලා දෙන්නේ. ඒ වරද තේරුම් ගත්තාම ඒ වරද නිසායි දුකටපත් වෙන්නේ. මේ ලෝකේ අරෝදහම තියෙන නිසා නෙවෙයි. Taman අතින් වරදක් සිදු වෙන නිසා. දැන් පාර වැරදුන බව තේරුම් ගත්තොත් එතනින් එහාට තව අඩියක්වත් ඉස්සරහට තියන්නේ නැහැ. පාර නිවැරදි කරගන්න මහන්සි වෙනවනේ ඕන කෙනෙක්. බන තේරෙනවා කියන්නේ ඒකටනේ. අපි මේ සුතවත් ආර්ය ශාවකයයි අසුත පු탁ජනයයි කියන දෙන්නා මේ පංචස්කන්ධයේ මුල් කොටගෙන හඳුනා ගනිමු. බුදුහාමුදුරුවෝ අදාරනවා මේ ඇසට හම්බ වෙන රූපේට ඇලුනොත් හරි ගැටුනොත් හරි කනට හම්බ වෙන ශබ්දයට ඇලුනොත් හරි ගැටුනොත් හරි මුලා වුනොත් හරි ඒක තමයි අපි ළමා කාලේ ඉඳලා අද දක්වා කරගෙන ඉන්නේ බණ තේරෙන්නේ නැත්නම්. ඒ ඇලෙන ගැටෙන මුලා වෙන එකට පාලිය නමක් දීලා තියෙනවා. ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. එය මගේ, එය මම මගේ, එය මගේ ආත්මය. එය කියන්නේ ඇසට කනට නාසයට දිවට කයට සහ මනෝද්වාරයට එන ඕනෑම අරමුණකට සරුනාමයක් නේ. එතකොට බුදු සමයේ මම කියන්නේ මගේ කියන්නේ ශරීරයට නෙවෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. හතුරු මිතුරු, පව්පින් ධාන, ලෝභ, දේශ, මොහ ඕනෑ දෙයකට. ඒ එන දෙය ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ උපදින අරමුණේ තිබෙන්නේ කුමක්ද? හතුරා, මිතුරා, පව, පින ඒවා තියෙනවා. එහෙනම් හතුරා නම් හතුරා මගේ, මම මගේ ආත්ම. මිතුරා නම් මිතුරා මගේ, මම මගේ මගේ ආත්ම. පව නම් පව, මම මගේ මගේ ආත්ම. පින නම් පින, මම මගේ මගේ ආත්ම. ධානය නම් ධානය ලෞකික, මම මගේ මගේ ආත්ම. මේ පංචස්කන්ධ ධර්මතාවයට එන දේවල්
මගේ සහ මම සහගේ මගේ ආත්ම කොට ගැනීම පෘථග්ජනයා සල් තුළ තිබෙන්නා වූ උපන්ගේ දෝෂයක්. ඔවුන් දන්නේ නැහැ මේ මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් සසරට බැඳිලා සසර ඇවිදින්න සිද්ධ වෙන බව. මොකද කුඩා කාලේ ඉඳලා කවදාවත් මේක මගේ මේක මම මේක මගේ ආත්ම කියලා කියා ගත්තේ නැහැ. ඒ අරමුණේ ඇලෙනවට ශාස්ත්‍රීය කියන නමක් තමයි ඒ තම්මම ඊතහමස්මින් ඉස්සෝමේ අත්තා කියන්නේ. ඇලෙනවට කියන නමක්. එහෙනම් අපි ඒ කාරණේ කරගෙන එනවා. අන්න මේ තමන්ගේ හිතට එන දේ සමග ඇලීමක් ගැටීමක් ඇති කරගෙන ප්‍රශ්නයක් ඇති කරන බිරිඳ සමග සහෝදරයා සමග අසල්වාසීන් සමග දේශපාලනඥයා සමග නීතිය සමග බස් රියදුරු සමග කොන්දස්තරවරයා සමග අල්ලපු ආහන රියදුරු සමග ගැටෙන්න යන්නේ මගේ මම මගේ ආත්ම සංකල්පයයි. එහිදී මම වෙන්නේ ඔබේ ශරීරය නෙවෙයි. ඔබේ කය වචන දේශය නැමැති මමත්වය විසින් පාලනය කරනවා එතෙන්දී. ඔබේ කය වචන සිත ලෝභය නැමැති මමත්වය විසින් පාලනය කරනවා. ඔබේ කය වචන සිත මෝහය නැමැති මමත්වය විසින් පාලනය කරනවා. ඔබට තේරුම් ගන්න පුරුවන් නම් මේ ලෝකේ අවුල් හදන්නේ ස්ත්‍රී හෝ පුරුෂයා ගිහියා හෝ පැවිද්දා නොව මේ මිනිස් චිත්ත සංතානයේ ජනිත වන්නා වූ ලෝභය නැමැති මම, ද්වේෂය නැමැති මම, මෝහය නැමැති මම බව. එහෙනම් මම මගේ ආත්ම කොට ගැනීමෙන් දුකටපත් වෙනවා කියන එක හොඳටම තේරෙනවා. එහෙනම් ජීවිතය තුළ ජීවිතය ඉතුරු කරගෙන මම මරා දාන්න කැමති වෙනවා. දැන් මම තේරුම් ගන්න බැරි වෙන එකත් බරපතල වරදක් නේ. කොහොමද ඔබේ බණපොත හරි ඔබේ ධර්මශාලාවේදී ඔබට මම කියලා දුන්නේ? අත්තිමස්මෙන් කායේ කේසාලෝමානකා දන්තා 32කට බෙදුවා. බෙදලා කෙස්වලත් මම නැහැ, ලොන්වලත් මම නැහැ, නියවලත් මම නැහැ කියලා 32 මම නැතිලා මේකේ මම කියලා කෙනෙක් නැහැ කියලා නොගැඹුරු පෘථග්ජන උත්තරයක්. කවුද වන්ද ඔබට ලබා දීලා තියෙනවා? බුදුහාමුදුරුවෝ මම කියලා පෙන්වන්නේ කයටද පංච උපාදානස්කන්ධයටද? බුදුහාමුදුරුවෝ මම මගේ ආත්මකට ගන්නවා කියන එක පැහැදිලි කරන්නේ ආසවක්ඛ්‍ය සූත්‍රයේ මෙහෙමයි. පංචස්කන්ධය ආත්මකට ගන්න හැටි විසාක සිටුවරයාට දමදින්නා මෙහෙණිය පැහැදිලි කරන්නේ මෙහෙමයි. එබැවින් සක්කාය කියන්නේ මේ කය නෙමෙයි. මෙන්න මේව තමයි අපි හදා ගන්න ඕන දේවල්. ධම්මදින්නා විවාහක කාන්තාවක්. සැමියාගෙන් අවසර අරගෙන ගොස් පැවිදි ධර්මයේ තේරුම් අරන් ගමට එනවා බොහෝ දිනකට බණ කියන්නේ. මෙහෙණිය ආරාමයකටලා ඉන්නවා පෙර සැමියා කල්පනා කරනවා මේ ඇත්තට දැන් ගෙදර එන්න හිතලායි මේ මහානකම ඇති වෙලායි එන්නේ යන්න ඕන නුවණ පරීක්ෂා කරන්න කියලා එයාගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නේ තමයි ඔබටත් අදාළ වෙන්නේ. මේ චුල්ල වේදල්ල සූත්‍රයේ තියෙන. ආර්යාව කියන්නේ කාන්තාවට කියපු නම ඒ ගී කල සැමියා මේ සක්කාය කියලා කියනවා කොහොමද සක්කාය වෙන්නේ? සක්කාය කියන්නේ මේ කයට කියලා දීපු උත්තරයක් නැහැ. ආසවක්ඛ්‍ය සූත්‍රෙත් නැහැ මේකෙත් නැහැ. හැබැයි අපි පාලි අකාරාදී සක්කාය කියන්නේ මේ කයට. අකාරාදියත් වරද්දලා තියෙනකොට කොහොමද ඔයගොල්ලෝ හොයාගන්නේ? හැබැයි ධම්මදින්නාව මෙහෙම කියනවා. විසාකේනේ මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. දැන් සක්කාය කියන්නේ ශරීරයක් නෙවෙයි නේද? එතකොට ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගන්ධ මුල් කොට ගත්ත රූප වේදනා සංඥා සංකාර පහම චෛතසික. ඒකට එන දේ මම කොට ගැනීමට සක්කාය දිට්ඨිය කියලා කියනවා. මම ජීවිතේ මම නම් එහෙනම් එක සැරේ සක්කාය දිට්ඨිය වෙන්නේ ජීවිත කාලෙටම මම එක කයක් නේ. නමුත් මේ එන දේවල් ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, පින, ධානය කොච්චර දේවල් එනවද? එන දේ මොකද කරන්නේ? අල්ලා ගන්නවා. අල්ලගත්තාම මම වෙනවා. රූප වේදනා සංඥා සංකාර පහ සක්කායයි. ඒකට එන දේ මම කොට ගත්තාම සක්කාය දිට්ඨියයි. දැන් පංච උපාදානස්කන්ධේ මම වුණ ගමන් මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධ වෙනවා. දැන් සංකිට වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා නේද? දැන් සක්කාය පහළ වෙලා මේක කරගන්න තිබුණා මේ ඉස්සරහින් එන කාන්තාව හෝ හඳුනා ගන්න. ඇයි ඔබ දිට්ඨි වශයෙන් බැඳුනේ? ඒ නිසා ඔබ සසරට බැඳින්නේ. ඔබ යාපේනේ වැරද්ද තියෙන්නේ. සක්කාය දිට්ඨිය හරියට මේ රටේ පැහැදිලිලා තියෙනවද ත්‍රිපිටකයේ සඳහන් මේ සූත්‍ර දෙකට ගැලපෙන විදිහට? ඔබට නෙමෙයි ඔබේ මව්පියන්ට ඔබේ ආච්චි සීලටත් මේ බුදුදහමේ අර්ථ විග්‍රහය වැරදුනා.
පන්සල ධර්ම විනය රැකලා දීලා තියෙනවා පුස්කොළපත් වශයෙන්. ඒක ඓතිහාසික වැදගත් කාර්යභාරයක්. අරක තියාගන්න ඒක. මට මේවා හොයාගන්න හම්බුනේ ත්‍රිපිටකය කියවලා. කටපාඩමින් මහ සංග්‍රහණ එක පවත්වාගෙන ඇවිදින් අනතුරු ග්‍රන්ථාරූඪ කරගෙන අද දක්වා අතින් අතට මේක ගෙනාවා. ඒක තුළ හොයාගන්න තියෙන්නේ අරුත් තිබෙන නිසා. බැරි වෙලාවත් මේක අතුරුදහන් වුණා නම් ඊළඟ බුදුවරයාම තමයි අපට අනිත්‍ය කියලා දෙන්න වෙන්නේ. එතකල්ම ඉන්න වෙනවා. නමුත් අපේ බුදුහාන් මහන්තුරන්ගේ වටිනාකම අපි පහලට දාන්න නරකයි. උන්වහන්සේ වදාළ ධර්මය දැන් අවලංගු වෙච්ච එකක් එහෙම නෙවෙයි. ධර්මයේ අර්ථ විග්‍රහය වරදා ගැනීමෙන් යටපත් වීම ඇරුණාම අවලංගු නෑ මේක. මේ මම පෙන්වන්නේ වැරදි කීපයක්. ඕනතරම් මේ කාලේ හැටියට මට වැරදි පෙන්වන්න හැකියි. දැන් අන්නේ හැඟීමට ආපුවම හැඟීම් පරවස වෙනවා. මට තරහ එනවා, මට බය ඇති වෙනවා, මට වෛරය ඇති වෙනවා, මට දුක ඇති වෙනවා, මට හැඟහිරි වැටෙනවා. අර තමයි මම. එක එක විදිහට මම එන හැටි. ඒ බඳු මමත්වයන් කීයක් ජීවිතයේ ඔබ තුළට මතුවෙනවද අද දවස පුරාම? එනම් රූප වේදනා සංඥා සංකාර පහට එන දේ මගේ මම මගේ ආත්ම කොට ගැනීම අරමුණු සක්කාය දිට්ඨිය බැඳීමයි. ඒවත් සක්කාය දිට්ඨියයි. මේක තේරෙන්නේ නැතුව සක්කාය දිට්ඨිය කාගේවත් කැඩෙනවද? අන්න මේක තේරෙන්නේ නැති පුද්ගලයාට අසුතවත් පුතග්ජනයා. ඒ අසුතවත් පුතග්ජනයාට පන්සිල් වල අටසිල් වල දස්සිල් වල උපසම්පදාවල වල සිටමින් බෝධිය චෛත්‍ය ප්‍රතිමාව ඉදි කරමින් දාන සීල භාවනා පුණ්‍ය කර්මයක් කරමින් සක්කාය දිට්ඨිය තුල හැසිරෙන්න පුළුවන්. සසර ඇවිදින්නට අවශ්‍ය දාන සීල භාවනා එකතු කරන්න පුළුවන්. ඔවුන් භවගාමි. ඔවුන් කර්ම රැස් වෙන හැටි දන්නේ නැහැ. උපාදානස්කන්ධයේ දුක දන්නේ නැහැ. කර්මක්ෂය කරන්න කර්මයක් තියෙනවා ඒක දන්නේ නැහැ. මෙන්න මේ පරිවර්තනය බුදුහාමුදුරුවෝ ඇති කරන්නේ. අසෘතවත් පුතග්ජනයාට සෘතවත් අරිය ශාවක භාවය ලබා දෙන්න දරන උත්සාහයක් තමයි මේ ද්විත්ව ධම්ම පරියාය හැම එකේම තියෙන්නේ. අපිටත් ඒක තමයි තැනකට ආපුවම අහන්න නැති අයට තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. නමුත් අහන අයට තේරුම් කරලා දෙන්න ඕනේ. අන්න දැන් මේ ඒතන් මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා කියන එකේ තේරුම එය මගේ, එය මම මගේ, එය මගේ ආත්ම. එය කියන්නේ ඒ මොහොතේ ආපු අරමුණ. ලෝභයේද, දේශයේද, මෝහයේද, ඊර්ෂ්‍යාවද, ක්‍රෝධයේද, වෛරයේද ඒ තමයි මම. මගේ මම මගේ ආත්ම. මේකට තමයි කියන්නේ සංස්කාරයන්ගේ නිත්සුක ආත්මය කියලා. සංස්කාරයන්ගේ නිත්සුක ආත්මයට බැඳුණු සත්වයා පව ඔස්සේ සසර අපාය පැත්තට ඇවිද්දවනවා. පින ඔස්සේ සසර මිනිසුන් අතර සහ දෙවියන් අතර ඇවිද්දවනවා. ධානයේ ඔස්සේ රූපී අරූපී බඹතවල ඇවිද්දවනවා. මේ තුනේම කෙරෙන්නේ පංචස්කන්ධයේ ආත්මේවත් පංච උපාදානස්කන්ධේ. පවේදී උපාදාන වෙලා තියෙන්නේ පව මම වෙලා තියෙන්නේ. පිනේදී පින හොඳයි නමුත් මමකට ගැනීමේදී වැරද්දක් වෙලා. මම වෙලා තියෙන්නේ පින. ධානයේදී ලෞකික ධර්මයේ දන්නේ නැතුව මම වෙලා තියෙන්නේ ධානය. බුදුහාමුදුරුවෝ කෙටියෙන් බණ කියපු සූත්‍රයක් තියෙනවා මඤ්ඤමානෝ කියලා. ඒකේ තනි උත්තරේ තියෙනවා මේක. ස්වාමීනි මට ගැඹුරින් බණ කියනවා නම් හොඳයි. මම ඔබ වහන්සේගේ බණ අහලා ධර්මයේ හැදිරෙන්න කැමතියි. භික්ෂුවක් උත්තර දෙනවා. බුදුහාමුදුරුවෝ වචන හතකින් කියනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්සා මඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. අන්න පෘථග්ජන පුද්ගලයා මේ රූප වේදනා සංඥා සංකාර පහට එන ඕන එකක් මගේ කොට ගන්නවා. මගේ මම මගේ ආත්ම. ඒකට කියනවා මඤ්ඤමාන. එහෙම ගත්තාම ස්කන්ධ පහ නැතෙන්න ඉස්සරලා පව් හෝ පින් හෝ ධාන හේතුවක් ඉතුරු වෙලා නැතෙනවා. අන්න ඒකට කියනවා බද්දෝ මාරස්ස. මාරයට බැඳෙනවා. පංචස්කන්ධය ආත්මකට ගැනීමෙන් මාරයට බැඳේ. අන්නේ බැඳෙන කටයුතු කරන පුද්ගලයාට කියනවා පෘථග්ජනයා. එහෙනම් පෘථග්ජනයාට පව්මත් කරන්න පුළුවන්. ධර්මයේ තේරුම් ගන්නත් පෘථග්ජනයාට ඊට හොඳ පිනුක් කරන්න පුළුවන්. ධර්මයේ තේරුම් ගන්නත් පෘථග්ජනයාට කැලේට ගිහින් භාවනා කරලා ධානය උපදවා ගන්නත් පුළුවන්. හැබැයි පවේදී, පිනේදී, ධානයේදී තුනේම උට මගේ මම මගේ ආත්ම කියන මුලාව තියෙනවා. මේ තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සලා සමාජයේ තුන් භවයේ සකස් වෙච්ච හැටි. මම මේක මෙහෙමත් කියනවා. කැලෑවල් තුනක් තියෙනවා. එකට එකක් පොඩ්ඩක් ඈතින් තියෙන්නේ. එක කැලෑවක කොටියෙක් ඉන්නවා. ඒ කැලෑවේ ජලයේ ආහාර හිඟ වෙනවා. එහෙනම් යාට කැලේ එපා වෙනවා. ඒ කැලේ අතහැරලා අනිත් ළඟ කැලෑවට එනවා. ටික කාලයක් ඉන්නකොට ඒ කැලෙත් හොඳ නැති වෙනවා. ඊළඟ කැලෑවට යනවා. දැන් කොටියා කැලෑ තුනක් මාරු කළා.
හැබැයි ගම්බද භාෂාවේ තියෙනවා කැලේ මාරු කළාට පොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. පවේදී පෘථග්ජනයාට මම වෙන්නේ පව. පව හොඳ නැහැ කියලා අතෑරියට මම කියන මුලාව පිනට එනවා. දෙවෙනි කැලෑව. දැන් පිනේදීම පින මම මගේ ආත්ම. ඒක හොඳ නැහැ කියලා අතෑරලා අත්කිලමතාන යෝගින් කැලේට යනවා. දැන් ධානයේදී ධානය මම මගේ ආත්ම. සත්‍යය කාම රූප අරූප භවත්‍රය ඇවිද්දවන්නේ සංස්කාරයන්ගේ නිත්සුකාත්මය බව විපල්ලාස සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. එහෙනම් ඔබ හොඳ එක නරක එක පුද්ගලයෙක් වශයෙන් බෙදාන තියෙනවා පව්පින් කියලා. ඒක සම්මුතියක්. ඒ ආරි සත්‍ය අර්ථයෙන් නෙවෙයි. ඒ නේත මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක සම්මාදිට්ඨිය ආරි සම්මාදිට්ඨිය කියන බෙදීම යටතේදී මෙලොව පරලොව පින්පව් විපාක විශ්වාස කරන්නේ නැත්නම් නියත මිත්‍යා දෘෂ්ටිය. එතකොට පින්පව් විපාක විශ්වාසයක් නැහැ. මෙලොව පරලොව වශයෙන් විපාක දෙනවා කියලා විශ්වාස කරන එක දසවස්තුක සම්මාදිට්ඨිය. ඊටත් එහා ගියාම තියෙනවා ආර්ය සම්මාදිට්ඨිය කියලා එකක්. මේ ආර්ය සම්මාදිට්ඨියේ ගමන ආර්ය සම්මාදිට්ඨියේ සීලය මේවා මේ දැන් තියෙනව නෙවෙයි. දැන් මේ ඔබට තියෙන්නේ පෘථග්ජන භාවය තුළ තියෙනා වූ දානීය සීල භාවනා. දෙය තුනම තුන පුණ්‍ය ක්‍රියා. තුනටම හම්බ වෙන්නේ මරණින් එහා පැත්තට විපාක. ඒ නිසා අපි කර්ම විපාක වල හොඳ එක ලබන්න සංසාරයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කර්ම විපාක යොදාගෙන තියෙනවා ඇරුණාම සසර ගමන නිමා කරන්න අවශ්‍ය ධර්මයේ තේරුම් අරන් නැහැ නේ. තව එක වචනයක් පැහැදිලි කරලායි මම මේ බණ ටික කියන්න අපි. රූප කියන්නේ ශරීරය කියලා හිතලා අරමුණ වරද්දාගත්තා වගේම බුදුදහමේ pāli භාෂාවේ තියෙන අනිච්ච සහ සිංහල භාෂාවේ තියෙන අනියත බව දෙක එකක්වට ගැනීම මේ සමාජයේ මුලා වීමට ලොකුම හේතුවයි. අහලා තේරුම් ගන්න උතන තමයි වැදගත්ම තැන. ඔබට නෙමෙයි මේ ලෝකේ ඉන්න ඕනෑම ආගමිකයෙකුට නැත්තම් මිනිස්සෙකුට පෙරෙනවා. වතු පිටි ගෙවල් දොරවල් හරක බාන ඇඳුම් පැළඳුම් මේ සියලු දේවල් හැමදාම තියෙන්නේ කැඩිලා බිඳලා යනවා දි รา පත් වෙනවා. ඒක සිංහල භාෂාවෙන් අනියත බව. අනියත බව. නියත නැහැ. වෙනස් වෙනවා. ඒක දේශනා කරන්න බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඕනේ නැහැ. මොකද මේ ලෝකේ ඉන්න ඕන කෙනෙකුට ඕක තේරෙනවා. නමුත් ඒ අනියත බවයි බුදුරජාණන් වහන්සේ වදාළ සංස්කාරයන්ගේ අනිත්‍යයි දෙකක්. අන්න ඒක හොඳට ඉගෙන ගන්න. මේ අනියත බව දකින්නේ අපි ඇස් දෙකෙන්. කිසිදුනවා පේනවා, ගෙවල් දොරවල් දිලා යනවා පේනවා. බුදුහාමුදුරුවෝ අනිත්‍ය බලන්න කියලා තියෙන ඇස් දෙකෙන්ද? නෑ, සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. එහෙනම් ඒ අනිත්‍ය නුවණින් බලන්න ඕන දෙයක්. නුවණින් කියන්නේ දෙනුවන් නෙමෙයි, ප්‍රඥාවෙන්. මොනවද බලන්න ඕන? වතු පිටි වලද, ඉඩ කඩන් වලද, හරක බාන වලද අනිත්‍ය බලන්න ඕන? නෑ, සබ්බේ සංඛාරාවල. එහෙනම් මේ සබ්බේ සංඛාරා සම්බන්ධයෙන් අපේ දැක්ම මොකද්ද? බුදුහාමුදුරන්ගේ දැක්ම මොකද්ද කියලා තෝරගන්න වෙනවා. මගේ ධර්ම දේශනාවල මම ගන්නවා බිදුර කියලා සූත්‍රයක්. බිදුර මා ප්‍රාණ බයන්නේ පටන් ගන්න. පේලි තුනයි තියෙන්නේ. කොද්දකනිකාය තමයි තියෙන්නේ. ඔය බාහිර වස්තුන්ගේ කැඩී බිඳී යාම බුදුදහමේ අනිත්‍ය නොවන බව පෙන්වන්න පුළුවන් හොඳම තැන. පළවෙනි පදේ බිදුරායම් භික්ඛවේ කායෝ. තේර්ම සිංහලෙන් මහණෙනි මේ කය කැඩී බිඳී යන සුළුය. ළමා තරුණ මැදිවිය මහලු කෙස්සුදු වෙලා දත් ඇටලා පොළොවට පස් වෙලා යනවා. ඒ වෙනස අනිත්‍ය නෙවෙයි බිදුර. බිදුරන්. කය එක්කලා උදේ දවල් හවස සිත වෙනස් වෙනවා. චක්කු සෝත ගාන ජීවහා ක්‍රමයට. ඒකට කියනවා විඥානං. විඥානං භික්ඛවේ පබංගුරං. විඥානයත් නිරන්තරයෙන් ඇහෙන් කනට කනින් නාසයට හට ගන්නවා බිදෙනවා. ඒකත් අනිත්‍ය නෙමේ පබංගුරං. කායංච බිදුරතෝ ඤත්වා විඥානංච පබංගුරං. බුදුහාමුදුරුවෝ දාන්නේ කය බිඳෙන බව දැනගන්නලු. විඥානයත් යලි යලි හටගත්තාම බිඳෙනවා කියලා දැනගන්නලු පබංගුරං. එහෙනම් කය සහ සිතේ දෙකේ වෙනස් වීම ත්‍රිපිටකයේ අනිත්‍ය නෙවෙයිනේ. කවුරු හරි ඔබට ඒක ඉගෙනුවා නම් උගන්නපු කෙනත් වැරදි, ඔබ තේරුම් ගත්තා නම් මේකත් වැරදි. ඇයි? ඒක සබ්බේ සංඛාරා අනිච්චාත ගල්පන්න බෑනේ. අපි සබ්බේ සංඛාරා කොතන තියෙනද බලන්න මේකත් කතා කරලා ඉමු. අලුත් මායට මේ නැත්තම් මේව දන්නවා මගෙන් බණ අහපු අය. මේ නගර සභාව තුළ ලොරියක් එනවා, ට්‍රැක්ටරයක්. ඔබ කසල බැහැර කරලා තියලා තිනවා, ඔක දාගෙන යනවා. ඒ කසල වලට තමයි සයන්න බින්දුව අල්ප ප්‍රාණ කායයන්ෙන් සංඛාර කියන්නේ.
ඒ කසල කුණු කොටක දැම්මත් කොහෙ තිබ්බත් ගෙදර තිබුණත් ටිකක් කල් යනකොට දිරා යනවා. කසල දිරා යන එක නෙමෙයි බුදු සමය අනිත්‍ය කියලා කියන්නේ. කසල ගැන කතාවක් ත්‍රිපිටකේ නැහැ. අපි හිතන් ඉන්නේ බුදුහාමුදුරුවෝ කසල දිරා යන එක තමයි අනිත්‍ය කියලා දේශනා කරුවයි කියලා. ඒ ඉඳන්දී මිනිස්සෙක් මැරුණාම, ගෙයක් දොරක් උඩු වුණාම, ඉදුරක් කරුණාම, දිගානක් කරුණාම අනිත්‍යයි. කල්පනා කරුවේ නෑ නේද ඒ ඇස් දෙකෙන් අනිත්‍ය දැක්කේ කියලා. බුදුහාමුදුරුවෝ අනිත්‍ය බලන්න කිව්වේ ඇස් දෙකෙන්ද නුවණින්ද? නුවණින් දකින අනිත්‍ය තේරුම් ගන්න බුදු සමයේ මේ දුක අයින් කර ගන්න ඕන නම්. එහෙනම් ඊළඟ සූත්‍රයේ මොකද්ද මෙතන තියෙන්නේ? මොනවද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා? සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරණාම ධම්මා. උපදි කියන්නේ දෙල් කොළ නම්, කොස් කොළ නම්, අඹ කොළ නම්, ඇඳුම් පැළඳුම් නම් ඒවා දිරලා යන එක අනිත්‍ය විදිහට මම පිළිගන්නවා. හැබැයි බාහිර ලෝකේ කිසිවක් නෙමෙයි උපදි කියන්නේ. උපදි කියන්නේ උපාදානයන්ට, කෙලෙස් වලට. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා හට ගන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා තමයි උපදි. උපදි සම්බන්ධයන්ගෙන් නිත්‍යසුඛාත්ම බව පෘථග්ජන භාවයයි. උපදි සම්බන්ධයෙන් අනිත්‍ය අනාත්මය පිළිගැනීම ආර්ය භාවයයි. ආර්ය ශ්‍රාවකෙක් වෙන්න මේ පරිවර්තනයයි වෙන්න ඕනේ. උපදි කියන්නේ මොනවද දන්නෙත් නැහැ. අන්න උපදි සම්බන්ධයෙන් බලන්න ඕනේ. ඇස් දෙකෙන් නෙමෙයි නුවණින්. නුවණින් දකින අනිත්‍ය. මොනවද සබ්බේ සංඛාරාවල උපදි තියෙන්නේ? දැන් සබ්බේ සංඛාරා හොයාගනිමු. පළවෙනි එක සයන්න බින්දු අල්ප ප්‍රාණ කායයන්ෙන් සංකාර කසල. මේ රූප වේදනා සංඥා සංකාර කියන සංකාර ස්කන්ධයක් තියෙනවා නේද? මේකට එකතු වෙන જાති වලට මොනවද කියන්නේ? බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ දෙන්නා එකඟ වෙනවා. එහෙමයි කියන්නේ කියලා. පරිමංසන සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මනුස්සයා මේ රූප වේදනා සංඥා සංකාර කියන සංකාර ස්කන්ධයට පව් එකතු කෙරුවොත් අපුඤ්ඤාභි සංකාර කියනවා, පින් එකතු කෙරුවොත් පුඤ්ඤාභි සංකාර කියනවා, ධාන ස්කන්ධ එකතු කෙරුවොත් ආනිජ්ජාභි සංකාර කියනවා. මේ තුන ත්‍රිපිටකයේ සබ්බේ සංකාරා. බුදුහාමුදුරුවෝ පිරිනුවම් ගඩින් නැතන් කය ආතාරය දාන්න පෙර සරියුත් මහරහතන් වහන්සේ හිතනවා අපි බුදු පියාණන් වහන්සේ එකතු දේශනා කරපු ධර්ම ටික කොටස් කරලා සංග්‍රහ කරලා තියන්න ඕනේ කියලා. 1, 2, 3, 4, 5 දක්වා 11 දක්වා විශාල කොටසක් සංග්‍රහ කරලා ලියනවා සංගීති සූත්‍රය. සංගීති සූත්‍රයේ 3 වෙනි කොටසේ තියෙනවා සංඛාරා කියන පදේ විග්‍රහ කරලා තයෝ සංඛාරා. තයෝ සංඛාරා විග්‍රහ කරන්නේ කාය වචී මනෝ හරි බාහිර වස්තු කියලා නෙවෙයි. අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි. අර බුදුහාමුදුරන්ට සරියුත් හාමුදුරුවෝ ගැලපුණා නේද? මම එහෙමයි ඒවා හොයාගන්නේ. දැන් අපුඤ්ඤාභි සංකාර කියන්නේ පව් වලට. පුඤ්ඤාභි සංකාර කියන්නේ පින් වලට. ආනිජ්ජාභි සංකාර කියන්නේ ධාන කුසල වලට. පව් එකතු කරුවොත් පව් නිට්ටයයි. එහෙනම් පවෙන් පරලෝ යන්න. පින් එකතු කරුවොත් පින් නිට්ටයයි. පිනෙන් පරලෝ යන්න. ධාන එකතු කරොත් ධාන නිට්ටයයි. ධානෙන් පරලෝ යන්න. සත්වයා අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදින්නේ සංස්කාරයන්ගේ නිත්සුකාත්මනං වූ මිත්‍යා දෘෂ්ටිය තුලයි. ඒකටයි මගේ මම මගේ ආත්ම කියන්නේ. කුද්දකනිකායේ තියෙන සූත්‍ර 7-8ක එක ගාතාවක්. යං කිංචි දුක්ඛං සම්බෝති සබ්බං සංකාර පච්චයා. යම් දුකක් හට ගන්නවා නම් ඒ සියල්ල සංකාර හින්දා. සංකාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ. සංකාර නිරෝධ කෙරුවොත් දුක හට ගන්නෑ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ සංකාර රැස් කරන්න දේශනා කළේ නැහැ. සංකාර නිරෝධ කරන්න බණක් දේශනා කරේ. කොහොමද සංකාර රැස් වෙන්නේ? අර ස්කන්ධ පංචකයට එන දේ මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන්. අන්න පෘථග්ජන භාවය. ඒකට කියනවා නিত্য සුඛ ආත්ම. නিত্য සුඛ ආත්ම කොට ගැනීමෙන් මායයට බැඳේ, සසරට බැඳේ. පෘථග්ජනයයි කියන්නේ ඉස්කෝලෙන් ගිහින් අනිච්චං දුක්ඛං අනාත්තා වචන තුන ඉගෙන ගත්තට සියලු සංස්කාර සම්බන්ධයෙන් ඒ මොහොතේ මගේ මම මගේ ආත්ම සංකල්පයෙන් ගන්න කෙනාට. මේ මගේ මම මගේ ආත්ම සංකල්පය තුළ ඉඳමින් පන්සිල් ගණ්ඩාට සිල් ගණ්ඩ සුවාමරයෙන් උපසම්පදා වෙන්න, චෛත්‍ය හදන්න, බෝධි හදන්න, අරලිය මල් ලක්ෂ ගණන් පූජා කරන්න, දාස්පේදී අක්කර ගණන් හදන්න පුළුවන්. ඒකට පිනුත් තියෙනවා. හැබැයි මගේ මම මගේ ආත්ම සංකල්ප නිසා හට ගන්නා වූ අටලු දහමේ කම්පාවෙන් කාටවත්ම මිදෙන්න බෑ. අන්න දැන් අර ලෝක ධම්ම සූත්‍රයට අපි ගලපනවා. අරමුණේ ඇලුනහම මගේ මම මගේ ආත්ම වෙනවා. ඇලීමටයි මගේ මම මගේ ආත්ම කියන්නේ. එතකොට මම ඉන්නේ ස්කන්ධ පංචකය තුල තරහ විදිහට, බය විදිහට, වෛරය විදිහට, ඇලීම තුල.
අන්න සක්කාය දිට්ඨිය. ඇලෙන්නේ නැත්නම් නේතං මම නේතු හමස්මින් මේ සෝවත්තා. අරමුණ හට ගන්නවා පංචස්කන්ධතාවය මමකට ගන්න නැත්නම් ස්කන්ධ පහ නැති වෙනවා. මමකට අරගෙන නැස එකට කියනවා නිට්ටය සුඛාත්ම. මමකට ගන්න නැතුව නැසෙන එකට කියනවා නිදුක්ඛානාත්ම. මමකට අරන් නැසුනොත් හේතු ඉතුරු වෙනවා සසර ඇවිදින්න. ඒකට කියනවා කර්ම රැස් වෙනවා. මමකට ගන්න නැතුව නැසුනොත් හේතු ඉතුරු වෙන්නේ නැහැ කර්මක්ෂය වෙනවා. පාරට යන්න මම කියන විදිහට කෙලින් හිට ගන්න. පාදයක් ඉදිරියට තියන්න. පොඩ්ඩක් ඉස්සරහට යනවා වගේ දැවුණා තමුත් තාම යවුන්නේ නැහැ. ඊළඟ කකුල අරන් ඉස්සරහින් තියන්න අඩියක් ඉස්සරහට ගියා. තනි කකුල මාරු කරමින් ඔබට මේ ලංකාව පුරා ගිහින් එන්න බැරිද ඉස්සරහට පාදයක් තැබීම ඔස්සේ? පාදයක් ඉස්සරහට තැබීම ඔස්සේ ගමන යන්නාසේ වර්තමාන ස්කන්ධ පංචකේ උපාදානයක් බවට පත් කරගෙන ඔබ පවට පිනට ධානයට ඉතුරු හේතු තියෙන තාක් කල් ඔබට ලංකාව වටේ නෙමෙයි සංසාර වටේම ගිහින් එන්න පුළුවන්. කෙනෙක් සංසාරයේ ඇවිද්දවන්නේ මේ පවට පිනට හේතු ඉදිරියට හේතු තැබීම. ඒ හේතු තියන්නේම මගේ මම මගේ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුළ. ඒ පෘථග්ජනයාගේ වැඩේ. එහෙනම් පෘථග්ජන ඉන්න පවෙන් අපාය යන්නත් පුළුවන්, පිනින් දිව්‍ය ලෝක යන්නත් පුළුවන්, ධානයෙන් බමලෝ යන්නත් පුළුවන්. හැබැයි භවගාමී විනා භව නිරෝධගාමී ධර්මයට ඇවිදින්නේ නැහැ. ඔන්න ඔතනයි අපේ රටේ බුද්ධ ආගම තියෙන්නේ. ඕක කියන්න මං එන්න ඕන නැහැ. ඕන කෙනෙක් මේ රටේ කියයි. ඕට එහා ගිහින් තියෙන එක කියන්නයි මම වර්මන කියන්නේ. දැන් මේ ලෝක ධම්ම සූත්‍රය කොහොමද පෙන්වන්නේ? අන්න අසුත පෘථග්ජනයාට ලාභය අලාභය සැප දුක නිന്ദා ප්‍රශංසා බාහිර සිද්ධිය සිදු වෙනවා. ලාභයේ ඇලෙනවා අලාභයේ ගැටෙනවා. ඇලෙනවට කියනවා අනුරුජ්‍යති, ගැටෙනවට කියනවා පටිවිරුජ්‍යති. අර මමත්වයෙන් ගන්න හැටි. අන්න මමත්වයෙන් ගැනීම නිසා මේවා සමග ඇලීම ගැටීම නිසා ඒවා නැති වෙනකොට හුට දුක හට ගන්නවා. එතකොට ලාභාලාභ නෙමේ දුක් ගෙනත් දෙන්නේ. අර අල්ලා ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම, ඇලීම සහ ගැටීම. ඇලීමෙන් අල්ලා ගන්නවා, ගැටීමෙන් එපා කියනවා. දෙකම අල්ලා ගැනීම. දැන් ඉතින් ඔබට මොනතරම් ධනෙ තිබුණත්, මොනතරම් උගතෙක් වුණත්, මොනතරම් ගිහි පැවිදි මට්ටමේ උගතෙක් වුණත්, ඔබගේ දර්ශනය මම මගේ ආත්ම නම් විවාහයේ දෙදරන්නේ නැද්ද? සහෝදරත්වයේ දෙදරාගෙන යන්නේ නැද්ද? අසල්වාසියා සමග හොඳින් ඉන්න බෑ කිරිපැණි වගේ ඉන්න බැරි වෙනව නේද? මට අල්ලන්නේ. ඔක්කොම බිඳ වැටෙනවා. මේ සම්බන්ධතා බිඳ වැටෙන්නේ මේ ලෝභය, ද්වේෂය, මෝහය නැමැති මම මගේ විසින් බව තේරුම් ගන්න පුළුවන් නම් මේ ලෝකේ සැපසේ ඉන්නට ලෝභය, ද්වේෂය, මෝහය මරා දාන්න ඕන ජීවිතෙන්. ඔබ ඉතුරු වෙද්දී. පරණ කතාවක් තියෙනවා. වෙලාව නම් ඉවර වෙන්න ඉන්නේ කතා කියකින් වෙලාවක් නැහැ. ඔබේ ජීවිතේ ප්‍රශ්නයක් නිසා මම මේක කියන්නේ. මංගල පෝරුවේදී දෑවැද්ද හම්බුන්නේ නැති වුනහම නැත්තම් මුද්දක් ගේන්න බැරි වුණාම එදායින් පස්සේ කසාදේ දෙකට කැඩලා දික් කසාදේට යනවා නේද? බොහොම පොඩි දෙයක්. දික් කසාදයක් බවට පත් කරන්න ඔබ ලොකු දෙයක් කරගන්නවා නේ. මේ කතාව රටේ ප්‍රසිද්ධ නාලිකාවක සාකච්ඡාවකදී එලි කරපු දෙයක්. දැනට අවුරුදු 10ක් 15කට පෙර දැන් නම් ඒවා තියනවද නැද්ද දන්නෙත් නැහැ. මම බලන්න වෙලාවකුත් නැහැ. මේක පෞද්ගලික ප්‍රශ්නයක් වුණාට මේක ඔබේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නයක් දුරදිගෙන හැටි තේරුම් ගන්න මේක ඉගෙන ගන්න. පුංචි දෙයක් නෙමෙයි, නියපොත්තෙන් කඩන්න පුළුවන් දෙයක් නෙමෙයි, මහ විශාල ගහක් බවට පත් කරගන්නේ ඕගොල්ලෝ. ඒ කරගන්නේ මේ මගේ මම මගේ ආත්ම කියන ගොංකම හින්දානේ. වෙන මොකක්ද ආයේ? කොහොමද මේ කතාව? උදෑසන වැඩට යන්න ස්වාමි පුරුෂයා වොෂ්රූම් එකට ගිහින් බත් ටියුබ් එක මැදින් මිරිකලා බ්‍රෂ් එකට දත් බෙහෙත් අරගෙන දත් මැදලා තියලා එනවා. නෝනාගේ නීතිය ඒක නෙවෙයි. දත් බෙහෙත් ටියුබ් එක අග ඉඳලා ටික ටික මිරිකන්න ඕන ඉවර වෙන්නම. ගිහින් බැලුවා කවුද මන්ද මේක මැදින් මිරිකලා වැරදි වැඩේ. එයා දත් මැදලා එළියට එන් කවුද මේක මේ මෙහෙම මිරිකලා තියෙන්නේ? බැලුවාම ස්වාමි පුරුෂයා. වැරදිනේ වැඩේ. දැන් ඉතින් මේ වැරද්දක් වශයෙන් ස්වාමියා පිළිගන්නේ නැහැ. මොකද ඔක කොහොම මිරිකුවත් ඉවරනකම් මිරිකලා ගන්න පුළුවන්. අරයා ඉන්නවා ඒක වැරදි කියන දෘෂ්ටියේ. මත දෙකක හිටියා. මේක මෙයාගේ මම වැරදි, මෙයාගේ මම හරි. ඒ තමයි මම. දැන් ඉතින් මේ නිසා ආඩාපාලි කියන්න පටන් ගත්තා. එක එක කියන්න ගත්තාම අර මනුස්සයාට ටිකක් තරහ ආවා. තරහ ආවම තරහෙන් බනින්න ගත්තා. බනින්න අර මනුස්සයාත් බනින්න ගත්තා. ඊට පස්සේ කම්මුල ටිකක් ගැහුවා. ඇයි මේක පිළිගන්නේ නැහැ නේ කොච්චර කිව්වත්. අන්තිමට ගෑනු එක්කෙනා තරහ වෙලා ගෙදර ගියා. ගෙදර ගිහින් පස්සේ කාලෙක නඩුවක් දානවා මේ මිනිහා එක්ක ඉන්න බෑ කියලා දික් කසාදෙට. දත් බේත් ටියුබ් එක මැදින් මිරිකලා දත් බේත් ටිකක් ගන්න එක දික් කසාද වෙන්න තරම් බරපතල දෙයක්ද?
කවුද මේ මේ කන්ද කරගත්තේ? පෘථග්ජනයා. මේ ඔක්කොම ප්‍රශ්න පෘථග්ජන භාවය තුළ හදාගෙන විඳවන්නේ මේ මිනිස්සු. අපරාධේ. තේරෙනකොට තේරෙයි මොන එකකට මේ බුදුදහම තේරුම් ගන්න නැතුව මෙහෙම විඳවනවාද මේ ගෙවල් වල කියලා. ඔය උදාහරණයක් විතරයි කිව්වේ. මේ සියලුම ගැටුම් බාහිර ලෝකේ නැහැ. Taman හදාගෙන ඉන්නේ. ඕක තමයි තේරුම් ගන්න ඕන කාරණාව. දැන් ඒකට තමයි කියන්නේ නিত্য සුඛ ආත්ම. අපි මගේ ආත්ම දිගේ තෙම සංස්කාරයන් නিত্য සුඛ ආත්මයි. අන්න සංස්කාරයන්ගේ නিত্য සුඛ ආත්මය පවටත් ගන්න පුළුවන්, පිනටත් ගන්න පුළුවන්, ධානයටත් ගන්න පුළුවන්. මේක ඔස්සේ සසර ඇවිදින්න පුළුවන්. අන්න බාර ගැනීමෙන් මම හැදෙන්නේ කොහොමද? බාර ගැනීමෙන්. දැන් බුදුහාමුදුරුවෝ මේ සසර ඇවිදින්නට හේතු ඉතුරු වෙන එකට තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ. ඔබ දන්නේ ඒක. ඔබ හිතනවා පව් විතරක් අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. ඇයි පවෙන් විතරද මැරෙන්නේ? පින් කරපු අය මැරෙන්නේ නැද්ද? පිනෙන් පරලෝ ගියාම අවිජ්ජා පත්‍ය සංඛාරා නෙවෙයිද? ඇයි ජාති ජරා මරණ වලින් මිදිලාද? ධානයෙන් පරලෝ ගියාම මරණින් මිදිලාද? ආයෙත් ආපහු මෙහාට එනවා නේද? අන්න අර තණ්හා උපාදාන භවිද්‍යා සංඛාරා කියන වචනේ පව තුනක් තියෙනවා, පින තුනක් තියෙනවා, ධාන තුනක් තියෙනවා. ඒ හින්දා පවත් භවගාමී, පිනත් භවගාමී, ධානයත් භවගාමී, බුදුහාමුදුරුවෝ භවගාමී නෙමෙයි, භව නිරෝධගාමී. කර්ම කරන්න කර්මපතේට අහු වෙන්නේ නැතු වෙන්න මන්දයත් මේ ජීවිතය සහ පරලෝ ජීවිතයට ප්‍රතිපාක අවශ්‍ය බැවින්. එහෙනම් මේ කියන්නේ යහපත් දේවල් කරන්න එපා කියන එක එහෙම නෙවෙයි. කරන්න එපා යහපත් දේවල්. යහපත් දේවල් ඕන තරම් සල්ලි තියෙන තරමට කරන්න. හැබැයි කරලා මට ඊළඟ ජීවිතේට මේ වගේ 10 ගුණයක් ඕන කියලා ඇලෙන්න නම් එපා ඒකේ. අන්න එතනයි වැරද්ද තියෙන්නේ. පින නෙමේ වැරද්ද. පරාර්ථකාමී නොවි මට ලබන්නයි මේ දෙන්න කියලා අර මම ඉස්සර කරගන්න එක වැරද්ද. ඉතින් ඔබ තේරෙන උදාහරණයකින් කියනවා මෙහෙමයි. ඔන්න ගමේ ඉන්නවා මසුරෙක් කොහේ හරි. මලක් පහනක් පූජා කරන්නේ පන්සලට යන්නේ බාණයක් දෙන්නේ මොකක්වත් නැහැ. අසනීප වෙච්ච ගෙදර ඉන්නවා මිනිස්සෙක්. අනික් කට්ටිය ඔක්කොම බලන්න යනවා. මෙයාට බලන්න යන්න කාරණයක් නැහැ. මෙයාට අසනීප වෙනවා. කකුලේ හරි බෙල්ලේ හරි කොහේ හරි අමාරුවක්. ඕන් කවුරු හරි නැකත් කාර්යයක් කියන ඔකට බෝධි පූජා තියන්න ඕනේ. මම පන්සලට ඇවිදින් බෝධිය ගාව බේත් ගොඩ ගහනවා. මොකද මේ හෙම්බිරිසය හැදෙයි කියලා චෛත්‍යයට බෝධියට. නෑ Tamanට හොඳ වෙන්න. අර ආත්මාර්ථය නෙවෙයිද? ඒ බේත් ටික අර වෙද මහත්තයාට දුන්නා නම් හරි ආයුර්වේදයට දුන්නා නම් හරි අර ලෙඩා බලන්න ගිහින් දුන්නා නම් හරි පින් සිද්ධ වෙන්නේ නැද්ද? මේ තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යව තමයි මේ මිනිස්සුන්ගේ තියෙන තණ්හාවට අනුපදයක් එල්ල කෙරුවේ. ඒක තිරික්කලන් දානංච දසදහසක් තිරික්කලන් ලබ්බති. එක තිරික්කලක් දීපුවම 10000ක් හම්බ වෙනවා. එහෙනම් මේ දෙන්නේ ආසාව අතහරින්න නෙමෙයි 10000ක් ලබන්න. ඉතින් ලෝභය නෙවෙයිද? මේ කතෝලික ධර්මයේ බයිබලයේ තුල නැද්ද වම් අතින් කරන දේ දකුණු අත නොදීමේවා කියලා? මේ සමාජයට උදව් උපකාර කරන්න ඕනේ. බෙර ගහන්න, කෑ ගහන්න, බිත්තර දාපු කිකිලි වගේ කෑ ගහන්න නෙවෙයි. අපිත් මේ පුංචි පිනක් කරලා ඒකට මහ විශාල ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. නෑ පින කළාම බලාපොරොත්තු නැතුවම තමයි විපාක දෙන්නේ. මොකද පව් කරපු කට්ටිය විපාක දෙයන් කියලා ඉල්ලන්නේ නෑනේ. ඒක කර්ම නියාමයේ හැටි. ඒ හින්දා මේ පින කියන්නේ කෑ ගහන්න ඕන එකක් හරි ප්‍රදර්ශනය කරන්න ඕන එකක් හරි කාගෙන් හරි සම්මාන ලබන්න ඕන එකක් හරි එහෙම එකක් නෙවෙයි. පරත්තම් පටිපජ්ජත කියන්නේ දුකටපත් වෙච්ච පුද්ගලයාට උදව් කරලා තනියෙන් සතුටු වෙන්න. කර්ම විපාක වාරයේ සසර වසන්තාක්කල් වළක්වන්න බෑ කාටවත්. ඒක ස්වයංක්‍රීය නිර්මාණයක් නෑ. දැන් මෙන්න මේ අසෘත පුතග්ජනයා ලාභේ අලාභේ නිന്ദා ප්‍රශංසා හතරේදී ලාභේදී ඇලෙනවා අලාභේදී ගැටෙනවා. අනුරුජ්ජති පටිවිරුජ්ජති. ඒකට කියනවා චිත්තම් පරිදාය තිට්ඨති. සිත එකෙන් වැහිලා යනවා. මෙන්න මේ අනුරෝධ විරෝධ සමාපන්න තුල හේතු ඉතුරු වෙනවා. ඒ නිසා ජාති ජරා මරණ වලට යන්න සිද්ධ වෙනවා. අටලෝ දහම මම කොට ගත්ත පුද්ගලයා ලෝක ධර්මයන්ගෙන් මිදෙන්නේ නැහැ, ජාති ජරා මරණ වලින් මිදෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අදාරනවා. අන්න අපට මේ ධර්මයේ අනිදුක්ඛානාත්මේ පංචස්කන්ධයේ අනිදුක්ඛානාත්මේ නැති සමාජය තුල අපි සංස්කාරයන්ගේ නිත්සුකාත්මය තුල තමයි පන්සිල් අටසිල් දසසිල් උපසම්පදා සිල් රැකෙන මේ සම්මුතියක ඉන්නේ. අර මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ ඔය සම්මුතිය ඇරුණාම ආර්ය පරපර නැති වෙන්න ඇති. ඒ ඔවුන්ට බැරි නිසා නෙවෙයි. ධර්මයේ අර්ථ විග්‍රහය අනිත්‍ය බාහිර ලෝකයේ අනිත්‍ය ස්කන්ධ පංචකයේ අනිත්‍ය එකක් කරපු නිසා. අනිත්‍ය කියන්නේ ස්ථිර බව නෙමෙයි නැති බව නෙමෙයි මම නොවන බවනේ.
දුක්ඛ කියන්නේ මගේ නොවන බව, අනාත්ම කියන්නේ මගේ ආත්ම නොවන බව. මොනවද? වතු පිටියට කඩන්න නෙමෙයි. රාගය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැත්නම් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා මේවා තමයි. මගේ සහ මම සහ මගේ ආත්ම සහ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන ඉන්න වෙන්නේ. මගේ මම මගේ ආත්මකට ගැනීම වෘතග්ජන ප්‍රතිපදාවයි. ඒ නිසා මොනතරම් සැප හැව්වත් ධනවත් උගත් බුද්ධිමත් වෙලා අර අවුරුදු දෙක දුර දිග යමින් විවාහ සාර්ථක වෙන්නේ මෙන්න මේ ධර්මය නොදන්නාකම. අන්න ජීවිතේ ධර්මයේ කියලා මම ඔක ඒදුවක තේරුම් ගත්ත නිසා තමයි. බෙන්දා දවස වාගෙම ඉන්න. එක පිඟානේ බත් කපු දවස වාගෙම සහෝදරත්වයේ අවසානයේ දක්වා ගෙනියන්න මේ දත් බේත් පියුබ් එක මිරිකන එක වැරදි කියලා ගත්තේ නැත්නම් ප්‍රශ්නේ දුර දිග යන්නේ නැහැ නේද? තමන්ගේ මතයට අනුව අනිත් අය හසුරවන්නට යාම තුළ නෙමෙයිද මේ ගැටුම දුරස්ත වෙලා යන්නේ. මේක තුළ චිත්තාභ්‍යන්තරයේ ලෝභය, දේශය, මෝහය ටික ටික වැඩෙනවා. වැඩෙන්න ජීවිතේ දුක් වැඩි. බුදුහාමුදුරුවෝ මේකට දේශනා කරනවා විසාකාවට. විසාකාවෙනි ජීවත් වෙන්න ගිහින් ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් උකට දුක් 100ක් තියෙනවා. එතකොට ජීවිතේ නෙවෙයි ඇලෙන කරුණු සංඛ්‍යාව ඉහළ යන එකයි දුක් වෙන්නේ. ඒ නිත්‍ය සුඛාත්මයර්ථය තමයි එකේ සිට මේක දහදහ දක්වා ඉහළ යන්නේ. අන්න එතෙන්ට ධර්මය යොදා ගන්න. අනිදුක්ඛානාත්ම. ඒ තමයි ධර්මය. දැන් ඇලෙන්නේ නැහැ. හටගත්ත දේ නැසෙන්නේ ඉදිරියට හේතුවක් නොතබා. ඉදිරියට හේතුවක් ඉතුරු නොවි නැසෙන එකට තමයි අනිත්‍ය කියන්නේ. ඒ රූප පුඤ්ඤාභිහෝ අපුඤ්ඤාභිහෝ ආනිජ්ජාභි සංකාරයේ අනිත්‍ය නුවණින් බලන්න ඕන. ඒක තමයි බුදුහාමුදුරුවෝ වක්කලියට ධර්මයේ දකීද බුදුන් දකී කියලා දේශනා කරලා තියෙන්නේ. කෙලින්ම රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයට එන දේ නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. පංච උපාදානස්කන්ධයට එන දේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් දකින්ට ඒ තමයි ධර්මය. බුදුහාමුදුරුවෝ අදාළපු බුදුන් දකින්ට අවශ්‍ය ධර්මය. බුදුහාමුදුරුවන්ට සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මයමයි ධර්මය. රාහුල හාමුදුරන්ට සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මයමයි. වක්කලිට සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මයමයි. මටත් එහෙමයි ඔබටත් එහෙමයි. එබැවින් ධම්මං සරණං ගච්ඡාමි පදයට අර්ථ දෙකක් නැහැ ගිහියාට පැවිද්දාට ඉෂ්ඨයට පුරුෂයාට කියලා. එහෙනම් ඔබ පෘථග්ජන භාවයෙන් මිදෙන්න වෙනවා දුකින් මිදෙන්න. පෘථග්ජන භාවය තුළ අபிසංකාර රැස් වෙනවා. ඒක සසර ගමන හේතු ඇරුණාම අபிසංකාර කියන එකේ තේරුම අනාගත විපාක දෙන හේතු. ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටිකයා මරණින් මතු අපායට, දසවස්තුක සම්මාදිට්ඨියා මරණින් මතු කාම ස්වර්ගයට, ධානලාභියා මරණින් මතු රූපී බඹතල වලට කර්මක්ෂය කරන කෙනා. අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. සම්මාදිට්ඨියක් තියෙනකට ආර්ය සම්මාදිට්ඨිය කියනවා. ඒක දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධය මුල් කොටගෙන. ඒකේ තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් තියෙන්නේ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් බවට පත් වෙන්න නම් ඔබ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය හඳුනාගෙන ආර්ය ශ්‍රාවකෙක් වෙන්න වෙනවා. අර පෘථග්ජන භාවයට මාර්ගඵල ගේන්න කවදාවත් බෑ. අන්න බුදුහාමුදුරුවෝ මේ ලෝක ධර්ම සූත්‍රය දේශනා කරමින් ලෝක ධර්මයේ ඇලෙන්නා පෘථග්ජනයා නිසා දුක හටගන්නේ. ලෝක ධර්මයේ නිසා නෙමෙයි ඇලීම නිසා. අනුරෝධ විරෝධ සමාපන්නෝ. තේරුම් ගත්ත පුද්ගලයා න අනුරුජ්ජති න පටවිරුජ්ජති අල්ලගන්නේ ලාභයි හරි අලාභයි හරි සැපයි හරි දුකයි වශයෙන් ස්කන්ධ පංචකේ මම මගේ ආත්ම කොට ගන්නෙ නැහැ. ඒකට අල්ලගන්නේ නැහැ. එතකොට ස්කන්ධ පංචකේ හේතු නැසෙන්නේ ඉතුරු නොතබා. එහෙනම් ඔහු ජාති ජරා ශෝක මරණ වලින් මිදෙනවා. අර ditth ධම්ම පරියායේ පටිසෝතගාමි. ඒ භාවනාව පැත්ත. අර ප්‍රමාදයේ පැත්ත. මේ දේවල් තේරුම් ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ ධර්ම අවබෝධය ලබා ගන්න ඒ ධර්ම ශ්‍රවණේ බලාපොරොත්තුවයි. අනතුරු මේ කර්මක්ෂය කිරීමේ කර්මය ආරම්භ කරන්න ඒ භාවනාවයි. බුදුදහම සම්පූර්ණයෙන්ම ත්‍රිපිටක සූත්‍ර දේශනා භාවනාව ගැනමයි කියලා තියෙන්නේ. ඕනෑම සූත්‍රයක් භාවනාව ගැන කියලා තියෙන්නේ. ඒ භාවනාව තේරුම් අරන් කරන්න පටන් ගන්න සූත්‍ර දේශනා තේරුම් ගන්න නැතුව කරන්න ගියොත් ලෝභ දේශ මොහ ටික එහෙම්මම තියාගෙන පංච උපාදානස්කන්ධය එහෙම්මම තියාගෙන වෙනම සමාධියක් හදාගනීවි. ඒකත් මම කොට ගනීවි අන්තිමට. මට රූප පේනවා, මට දිවි ලෝක පේනවා, මට උඩින් යනවා පේනවා එහෙම කියලා තව මොනවා හරි එකක් හදාගෙන ඒකත් මමත්වෙන් අරගෙන සක්කාය දිට්ඨියට බැඳේ. එබැවින් සදහම් මැස පාදා ගැනීම සඳහා මේ ධර්මානුශාසනාවත් හේතු වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් තව මිනිත්තු කිහිපයකින් මේක අවසන් කරන්න ඕන නිසා ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. සාදුකාරයක් පවත්වන්න.